2022 තියරි ආර්ථික විද්‍යා පාඩම් මාලාවේ අදත් අපි සුපුරුදු විදිහට පටන් ගන්න සූදානම් වෙන්නේ. අපි සාකච්ඡා කරමින් ඉන්න දෙවන නිපුණතාවයේ ඉල්ලුම කියන කොටසේ තවත් එක් මාතෘකාවක්. පහුගිය සති කිහිපයේදී අපි කතා කළා ඉල්ලුම, ඉල්ලුම් නීතිය, ඉල්ලුම් ලේඛන, සමීකරණ, ඉල්ලුම් වක්‍ර සහ පසුගිය සතියේ අපි සාකච්ඡා කළා ඉල්ලුම් නීතියට බලපාන හේතු දෙක වෙන වෙනම ආදේශන ප්‍රතිවිපාකයේ සහ ආදායම් ප්‍රතිවිපාකයේ ගැන. මම හිතනවා ආදේශන ආදායම් ප්‍රතිවිපාක කියන කොටස් දෙක ඔබ ඊට හොඳින් ඉගෙන ගන්න ඇති. ඒ කොටස් දෙක තරමක සංකීර්ණ කරුණු කීපයක් අපි සාකච්ඡා කළා. ඒවෙ මොනවා හෝ ගැටලුවක් ඔබට තියෙනවා නම් අපි දැන් වඩා නිශ්චිත ක්‍රමවේදයක් ඔබට හඳුන්වා දීලා තියෙනවා. ඔබට ප්‍රශ්න අහන්න ඍජුවම මම ඒවට පිළිතුරු සැපයීමක් කරනවා. ඊට දිනයක් වෙලාවක් වෙන් කරගන්න ඔබට පහසුකමක් සලස්සලා දීලා තියෙනවා අපි. ඒ ගැන ඔබ දැනුවත් කියලා හිතනවා. එවැනි මොනවා හෝ ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් ඒව විසඳ ගැනීමක් කරන්න. අද අපේ සාකච්ඡාවේදී අපි උත්සාහ කරනවා ඉල්ලුම කියන මාතෘකාව යටතේ තියෙන අවශේෂ මාතෘකා කීපය සම්පූර්ණ කරලා අදින් ඉල්ලුම කියන පාඩම සම්පූර්ණ කිරීමක් කරන්න. නිබන්ධනය අද අපට සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන්නේ ඉල්ලුම් නීතියට පටහැනිව ඉල්ලුම හැසිරෙන අවස්ථාවන් ගැන. ඔබ දන්නවා ඉල්ලුම් නීතියෙන් නිතරම කතා කරන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ගැන. ඒතර ඉල්ලුම් නීතියට පටහැනිව ඉල්ලුම හැසිරෙන අවස්ථාවන් කියන එකෙන් අදහස් කරන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතින පුළුවන් තත්ත්වයන් ගැන. ඒතර මොනවද මේ මිලත් ඉල්ලුමත් අතර අනුලෝම සම්බන්ධයක් පවතින පුළුවන් අවස්ථා? අපි යම් කරුණු කීපයක් මේ යටතේ සාකච්ඡා කරනවා. ඔබට මම මේ කියන සමහර කරුණු ප්‍රායෝගිකව හිතලා බැලුවොත් ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. භාණ්ඩයක මිල වැඩි වෙද්දී අපි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවායි කියලා කිව්වට ඒ ඉල්ලුම් නීතියට පටහැනිව ඉල්ලුම හැසිරෙන සුවිශේෂී අවස්ථා කීපයක් ආර්ථික න්‍යාය තුල අපිට පැහැදිලි කරන්න පුළුවන්. එක අවස්ථාවක් තමයි සමාජ තත්ත්වයේ ප්‍රදර්ශනය කිරීම සඳහා මිනිසුන් විසින් භාවිතා කරන භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම. ප්‍රදර්ශනාත්මක හෝ සමාජ තත්ත්වයේ පෙළෙන භාණ්ඩ. මේකට සමහරු කියනවා ජේත්තුකාර ඉල්ලුමක් තියෙන භාණ්ඩ කියලා. දැන් සමහරක් වෙලාවට අපි භාණ්ඩ භාවිතා කරන්නේ ඒ භාණ්ඩෙන් ඇත්තටම අපට තියෙන ද්‍රව්‍යාත්මක සුබසාධනයේ පදනම් කරගෙන නෙවෙයි. ඔබ දන්නවා සමහරක් විට අපි ආහාර ගන්න බඩගින්නට. අපි ඇඳුමක් අඳින්නේ අපි විලිවසා ගන්න. නමුත් ද්‍රව්‍යාත්මක සුබසාධනයට එහා ගිහිල්ලා සමහර භාණ්ඩ මිනිසුන් ඉල්ලුම් කරන්නේ එබඳු භාණ්ඩ Taman පරිහරණය කරන බව අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීම තුළින් සතුටු වීම සඳහා, තෘප්තියක් ලැබීම සඳහා. එබඳු භාණ්ඩ වලට අපි කියනවා ප්‍රදර්ශනාත්මක භාණ්ඩ කියලා. එතකොට අන් අයට මෙන්න මේ භාණ්ඩ Taman ගාව තියනවාය කියලා පෙන්වීමෙන් මිනිසුන් සතුටු වෙනවා. එබඳු භාණ්ඩ සඳහා කරන ඉල්ලුම් නීතියට පටහැනි. මොකද මිනිසුන් ප්‍රදර්ශනාත්මකව භාවිතා කරන භාණ්ඩ කියන්නේ ඊටාම මිල අධික ඉහළ වටිනාකම් සහිත භාණ්ඩ. ඔබ හිතන්න පුද්ගලයෙක් Tamanගේ අත්ඔරලෝසුව විදිහට Rolex වගේ ඊටා වටිනා ඔරලෝසුවක් භාවිතා කළොත් ඒ ප්‍රදර්ශනාත්මක භාණ්ඩයක්. ඒතර Rolex වගේ ඔරලෝසු මිල ඊටාම අධිකයි. හැබැයි මිල ඉහළ ගියත් ඒවට ඉල්ලුමක් තියෙන්නේ ප්‍රදර්ශනාත්මක භාණ්ඩ විදිහට ඒවා භාවිතා කරන නිසා. අපි තුන් වාහනයක් විදිහට ගත්තොත් Ferrari, Lamborghini වගේ වාහන ගත්තම ඒවා ඊටාම මිල අධිකයි. ඒවට ඉල්ලුම් කරන්නේ ඒවා Tamanගේ තත්ත්වය පෙන්වන්න ප්‍රදර්ශනාත්මක භාණ්ඩ විදිහට භාවිතා කරන නිසා. ඔබ දකිනවා මිනිසුන් රත්තරන් භාණ්ඩ පාවිච්චි කරනවා. දැන් මේ රත්තරන් භාණ්ඩ භාවිතා කරන එකේ මිනිසුන්ට භෞතික වශයෙන් සුබ සාධනයක් සැපෙන්නේ නැහැ. නමුත් ඒබඳු රත්තරන් භාණ්ඩ ප්‍රදර්ශනාත්මක භාණ්ඩ විදිහටයි පාවිච්චි කරන්නේ. අන් අයට ප්‍රදර්ශනය කිරීම සඳහා. ඒතර රත්තරන් පවුමේ මිල කොච්චර වැඩි වුණත් මිනිස්සු ඒවට ඉල්ලනවා. හේතුව තමයි ඒවා ප්‍රදර්ශනාත්මක භාණ්ඩ නිසා. අන් අයට මිල අධික භාණ්ඩ Taman පරිභෝජනය කරනවායි කියලා පෙන්වන්න කරනු ලබන ඉල්ලුම් නීතියට පටහැනි තත්ත්වයක්. ඒ නිසා අපි ඉල්ලුම් නීතිය ගැන කොයිතරම් කතා කළත් ඒ ඉල්ලුම් නීතියට පටහැනිව ව්‍යතිරේක ඉල්ලුම් තත්ත්වයන් විදිහට ඉල්ලුම හැසිරෙන අවස්ථාවන් ගැන අපිට එක උදාහරණයක් විදිහට ওই ප්‍රදර්ශනාත්මක භාණ්ඩ ගැන පැහැදිලි කිරීම කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ ඉල්ලුම් නීතියට පටහැනිව ඉල්ලුම හැසිරෙන තව අවස්ථාවක් විදිහට අපි ගන්නවා විශේෂයෙන් මිලෙන් ගුණත්වයේ තීරණය කරන භාණ්ඩ. දැන් ඔබ දන්නවා
සමහර විට අපි භාණ්ඩයක ගුණත්වය තීරණය කරන්නේ ඒ භාණ්ඩය හදන එක්ක සමාගමේ නම. එතකොට ඒ භාණ්ඩය හදන්න පාවිච්චි කරලා තියෙන මැටීරියල්, ද්‍රව්‍යයන් දිහා බලලා විවිධ දේවල් පාවිච්චි කරනවා. නමුත් සමහර පුද්ගලයෝ පුරුදු වෙලා ඉන්නවා භාණ්ඩයක ගුණත්වය තීරණය කරන්නේ ඒ භාණ්ඩයේ මිලෙන්. එතකොට අපට තේරුම් ගන්න පුළුවන් ගුණත්වය වැඩි කියලා හිතන්නේ ඒ භාණ්ඩයේ මිල වැඩි වෙන තරමට. භාණ්ඩයේ ගුණත්වය ඉහළයි කියලා හිතන්නේ භාණ්ඩයේ මිල වැඩි වෙන තරමට. ඒතර ඉබදු ආකාරයේ මිනිස්සු හිතන අවස්ථාවකදී ඉල්ලුම හැසිරෙන්නේ ඉල්ලුම් නීතියට පටහැනි ආකාරයට. දැන් අපි භාණ්ඩයක් ගන්න ගියාම සමහර විට ඒ භාණ්ඩේ මිල අඩුයි. අපි හිතනවා මිල අඩුයි කියන්නේ මේක ලාභයට තියනවා කියන්නේ මේක බාලයි හොඳ නැහැ. අපි හිතන්න පුරුදු වෙලා ඉන්නේ භාණ්ඩයේ ගුණත්වය මනින්න පුරුදු වෙලා ඉන්නේ මිලත් එක්කනම් හැමතිස්සෙම ඉහළ මිලක් සහිත භාණ්ඩවල ගුණත්වය ඉහළයි කියන පදනමෙන් අපි භාණ්ඩ ඉල්ලුම් කරන්න පෙළඹෙනවා. මේ தত্ত্বයත් ඉල්ලුම් නීතියට පටහැනි தত্ত্বයක් විදියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. මම දැන් ඔබට අවස්ථා දෙකක් කිව්වා. ඉල්ලුම් නීතියට පටහැනිව ඉල්ලුම හැසිරෙන අවස්ථා දෙකක් අපි කතා කළා. එකක් ප්‍රදර්ශනාත්මක හෙවත් සමාජ තත්ත්වය පෙන්눔 කරන භාණ්ඩ සම්බන්ධයෙන්, අනිත් එක මිලෙන් ගුණත්වය තීරණය කරන භාණ්ඩ සම්බන්ධයෙන්. තව එක භාණ්ඩ වර්ගයක් තියෙනවා. ඒ භාණ්ඩෙට කියන නම තමයි ගිෆන් භාණ්ඩ. ඔබට මතක ඇති අපි අර ආදේශන ආදායම් ප්‍රතිවිපාක ඉගෙන ගන්න කලින් පොඩ්ඩක් ගිෆන් කියන වචනේ මතක් කළා. ආදේශන ආදායම් වලදීත් මතක් කළා. නමුත් ගිෆන් භාණ්ඩය කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දීමක් කළේ නැහැ. ඒ නිසා මට දැන් කරුණු දෙකක් ඔබට කියා දෙන්න අවශ්‍යයි. ගිෆන් භාණ්ඩය කියන්නේ මොකක්ද? ගිෆන් භාණ්ඩයක් කොහොමද ඉල්ලුම් නීතියට පටහැනිව ඉල්ලුම හැසිරෙන භාණ්ඩයක් බවට පත් වෙන්නේ කියලා. ඇත්තටම ගිෆන් කියලා නාමකරණය වෙන්නේ මේ භාණ්ඩයේ පිළිබඳ අනාවරණය කිරීම කළේ ශ්‍රීමත් රොබර්ට් ගිෆන් කියන ස්කොට්ලන්ත ආර්ථික විද්‍යාඥයා. ඔහු මේ භාණ්ඩය හඳුන්වා දුන්නු නිසා තමයි මේකට ගිෆන් කියන වචනේ අපි පාවිච්චි කරන්නේ. මොකද්ද ඇත්තටම ගිෆන් භාණ්ඩයකදී උනේ? මේ රොබර්ට් ගිෆන් කියන ආර්ථික විද්‍යාඥයා දැක්කා ඊටාම අඩු ආදායම් ලබන පාරිභෝගික පිරිසක් ඔවුන්ගේ ප්‍රධාන ආහාරයේ විදිහට අර්ථපල් පරිභෝජනය කරනවා. ඊටාම දුප්පත් ආදායම් අඩු පාරිභෝගික පිරිසක් ඔවුන්ගේ ප්‍රධාන ආහාරයේ විදිහට භාවිතා කළේ අර්ථපල්. උදැක්කා අර්ථපල් වල මිල ඉහළ ගිය කාලෙකදී මේ පිරිස අර්ථපල් සඳහා කරන ඉල්ලුම වැඩි කළා. ඒතර සාමාන්‍ය ඉල්ලුම් තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් ඔහු හඳුනාගත්තා. ඇත්තටම ඔහු පැහැදිලි කළා මේක මේ විදිහට. මේ දුප්පත් මිනිස්සු Tamanට හම්බෙන ඊටාම පුංචි ආදායමෙන් අර්ථපල් තමයි ප්‍රධාන ආහාරය ලෙස භාවිතා කළේ. ඊට අමතරව මස් හෝ මාළු මිලදී ගැනීමක් සුළු වශයෙන් කළා. හැබැයි අර්ථපල් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය නිසා අර්ථපල් අරගෙන තමයි ඔවුන් මස් හෝ මාළු ගත්තේ. අර්ථපල් වල මිල වැඩි වෙන්න ගත්තම උනේ අර්ථපල් අරගත්තට පස්සේ ඉතුරු වෙන සල්ලි මදි වුණා මස් හෝ මාළු ගන්න. ඒ නිසා මේ දුප්පත් මිනිසු කලේ ඉතුරු වෙච්ච මුදල් වලනොත් අර්ථපල්ම මිලදී ගැනීමක් කළා. එතකොට අර්ථපල් මිල ඉහළ යද්දී අර්ථපල් ඉල්ලන ප්‍රමාණය වැඩි වෙන බව තමයි රොබර්ට් ගිෆන් පැහැදිලි කළේ. මේ අසම්මත ඉල්ලුම් තත්වය ඉල්ලුම් නීතියට පටහැනි තත්වයක් විදිහට ඔහු පසුව පැහැදිලි කළා. හැබැයි මේ ගිෆන් කියන භාණ්ඩ තත්වය හඳුනා ගනිද්දී මම මේ කියපු කතාවත් එක්ක ඔබ තේරුම් ගන්න ඕනේ ගිෆන් භාණ්ඩයක් වෙන්න නම් හැමතිස්සෙම ඒ භාණ්ඩය දුප්පත් ජනතාව අඩු ආදායම්ලාභී ජනතාව භාවිතා කරන ප්‍රධාන භාණ්ඩයක් වෙන්න ඕනේ. දුප්පත් ජනතාවගේ ප්‍රධානම භාණ්ඩයක් බවට පත් වෙන්න ඕනේ. දෙවැනි කාරණාව තමයි අඩු ආදායම් ලබන අය ඉල්ලන භාණ්ඩයක් නිසා ආදායම් අඩු මට්ටමේදී ඉල්ලන භාණ්ඩයක් නිසා එය අවශ්‍යයෙන්ම ඔබ දන්නවා දැන් වචනේ බාල භාණ්ඩයක් වෙන්න ඕනේ. එහෙමනම් ගිෆන් භාණ්ඩයක් කියන නාමකරණය ඇතුලේ ගිෆන් කියන භාණ්ඩ වර්ගය ඇතුලේ අපි කියන කරුණු දෙකක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එය බාල භාණ්ඩයක් වෙන්නත් ඕනේ. දෙවෙනි කාරණාව අඩු ආදායම් ලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන්නත් ඕනේ. ඔය කොන්දේසි දෙකම ඉටුනොත් තමයි මේ භාණ්ඩ ගිෆන් භාණ්ඩයක් වෙන්නේ. එහෙනම් ඔබට එකෙන් පැහැදිලි හැම ගිෆන් භාණ්ඩයක්ම අනිවාර්යයෙන්ම මොන භාණ්ඩයක් බවට පත් වෙන්න ඕනද? බාල භාණ්ඩයක් බවට පත් වෙන්න ඕනේ. එහෙමනම් අපේ කතාව අපි සම්බන්ධ කරගත්තොත් ඔබට තේරෙනවා එතකොට ගිෆන් භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රදර්ශනාත්මක භාණ්ඩ සම්බන්ධයෙන් සහ මිලෙන් ගුණත්වයේ මයින භාණ්ඩ සම්බන්ධයෙන් හැම විටම අපට දකින්න පුළුවන්
අපි කතා කරපු ඉල්ලුම් නීතියට පටහැනිව ඉල්ලුම හැසිරීමක් හෙවත් මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමක්, මිල අඩු වන විට අඩුවීමක් පහළට බැයුම් වන ඉල්ලුම් වක්‍රයකට වඩා වෙනස්ව ඉහළට බැයුම් වන ඉල්ලුම් වක්‍රයක් අපිට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට පුළුවන් ඔබේ නිබන්ධනයේ ඉල්ලුම් නීතියට පටහැනි අයුරින් ඉල්ලුම හැසිරෙන අවස්ථා 3 සම්පූර්ණ කරගන්න. අංක 1 ගිෆන් භාණ්ඩ ගැන කියන්නේ හිකොන්දේසි 2 මම මතක් කිරීමක් කළා. බාල භාණ්ඩයක් විය යුතුයි සහ අඩු ආදායම් ලාභීන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් විය යුතුයි සහ සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කරන භාණ්ඩ, මිලෙන් ගුණත්වයම ඉන්න භාණ්ඩ මේ සියලු කරුණු අපි WhatsApp group එකේ ඔබට දීලා තියෙන සටහනේ මේ නිබන්ධනය සම්පූර්ණ කරගන්න හිස්තැන් වල ලියන්න ඕන සියල්ල දක්වලා තියෙනවා. මේ මොහොතේ කලබලෙන් මේ නිබන්ධනය පුරව ගන්න එක නෙමෙයි ඔබ කළ යුත්තේ. හොඳින් අහන් ඉඳලා පොඩි වෙනම සටහනක් ඔබට තියාගන්න පුළුවන්. පසුව හිමීට මේ නිබන්ධනය නැවත මතක් කරගනිමින් සම්පූර්ණ කරගන්න. දෙතුන් වතාවක් ඔබ එතන මේ පාඩමත් එක්ක ඉන්නවා. ඔබට මතක තියාගන්න පහසුවෙන් පුළුවන් වෙයි. මේ රූප සටහනෙත් පෙන්නනවා ඉහළට බැයුම් වන වක්‍රයක්. අපි කතා කළේ ඉල්ලුම් වක්‍රය පහළට යන එකක්. නමුත් අසාමාන්‍ය තත්වයක් යටතේ ඉල්ලුම් වක්‍රය ඉහළට බැයුම් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මෙතන පල්ලෙහා නැවත චූටි මාතෘකාවක් අරගෙන තියෙනවා නිබන්ධනයේ බාල භාණ්ඩ හා ගිෆන් භාණ්ඩ අතර සම්බන්ධය කියලා. මේ ගැන විභාගයේ නිතර ප්‍රශ්න අහලා තියෙනවා. සමහර සංකීර්ණ ප්‍රශ්න පවා අහලා තිනවා බාල හා ගිෆන් සම්බන්ධයෙන්. මේ බාලයි ගිෆනුයි කියන දෙන්න ගැන ඔබ දැනගත යුතුම කරුණු කීපය මම පොඩ්ඩක් මතක් කරනවා. මම මේ ලියන වාක්‍යයන් ගැන ඔබ හොඳින් හිතන්න. සෑම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයකි. හැම කෙනාම කියන්නේ. මේ වාක්‍යයට ඔබ එකගද නැද්ද? හැම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක්. ඒ හරියටම හරිනේ. හේතුව හැම ගිෆන් භාණ්ඩයකම ලක්ෂණ දෙකයි. එකක් ඒ බාල භාණ්ඩයක්, අනෙක එය අඩු ආදායම් ලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. එතකොට ගිෆන් කියන්නේ අනිවාර්යෙන් බාල භාණ්ඩයක්. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ආදායම අඩු කාලෙදී පරිභෝජනය කරන භාණ්ඩයක් හැටියට ගිෆන් අපි හඳුනාගත්තා. මම ලියන දෙවෙනි වාක්‍යය ඔබ බලන්න. සෑම බාල භාණ්ඩයක්ම. දැන් අපි ඉස්සෙල්ලා ලිව්වා හැම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක්. එන ඔබට හිතෙන්න පුළුවන් හැම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක්ද කියලා. උත්තරේ සෑම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නොවේ. හොඳින් මතක තියාගන්න. හැම ගිෆන් භාණ්ඩෙම බාල භාණ්ඩයක් වුණාට හැම බාල භාණ්ඩෙම ගිෆන් භාණ්ඩයක් වෙන්නේ නැහැ. ඔබ හොඳට හිතන්න මේ කතාව. හැම ගිෆන් භාණ්ඩයක්ම බාලයි. හේතුව ගිෆන් කියන්නේම බාල භාණ්ඩ වලට තමයි. බාල භාණ්ඩ වර්ගයකට. හැබැයි හැම බාල භාණ්ඩෙම ගිෆන් භාණ්ඩයක් වෙන්නේ නැහැ. මේ බලන්න. මේ තර්කය පැහැදිලි කරගන්න ඔබට වෙන ක්‍රම නැහැ. ගිය සතියේ ඔබට උගන්වපු ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය ගැනයි ඔබ අවධානය දෙන්න ඕනේ. මම හිතනවා ඔබට මතක ඇති මේවා. අපි කිව්වා බාල භාණ්ඩ, ගිෆන් භාණ්ඩ දෙකම ගත්තොත් මේ දෙන්නගේම ආදේශන ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට අනුකූලයි. මෙයාගෙත් ඉල්ලුම් නීතියට අනුකූලයි. මේ දෙන්නගේම ආදායම් ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට පටහැනි. එක වගේ තමයි තියෙන්නේ. හැබැයි ඔබට මතක දෙන්න වෙනස් වෙච්ච විදිහ. කොහොමද දෙන්න වෙනස් වුනේ? බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකයට වඩා ප්‍රබලයි. ගිෆන් භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකේ ප්‍රබලයි. ඕක අනුව නේද මේ දෙන්න වෙනස් වුනේ. දැන් එතකොට ඔබට පේනවා හැම ගිෆන් භාණ්ඩයක්ම බාලා ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි හැම බාල භාණ්ඩයක්ම ගිෆන් නෙමෙයි. බාල ගිෆන් වෙන් කරලා තියෙන අන්නේ හේතුව නිසා. මේ බලන්නකෝ. දැන් මෙතන ඉල්ලුම් නීතියට අනුකූල ආදේශන ප්‍රතිවිපාකයේ ප්‍රබලයි ඉල්ලුම් නීතියට පටහැනි ආදායම් ප්‍රතිවිපාකයට වඩා. ඔබට මතකද මේකෙන් ඇතිවෙච්ච මිල ප්‍රතිවිපාකය? මෙතනදී මිල ප්‍රතිවිපාකය අපි ගත්තොත් පටහැනි එකට වඩා අනුකූල එක ප්‍රබල නිසා මෙතන ඉල්ලුම් නීතියට අනුකූල වුණා. අනුකූලයි කියන එකේ තේරුම අපි ඉල්ලුම් වක්‍රයක් ඇන්දොත් ඒ වක්‍රේ පහළට ආවේ. හැබැයි ඔබට පේනවා ගිෆන් භාණ්ඩ තත්ත්වයට වඩා වෙනස්.
ඉල්ලුම් නීතියට අනුකූල ආදේශන ප්‍රතිවිපාකයට වඩා ඉල්ලුම් නීතියට පටහැනි ආදායම් ප්‍රතිවිපාකය ප්‍රබලයි. ඒ නිසා අවසාන මිල ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට පටහැනි. ඒ නිසා ඉල්ලුම් වක්‍රය උඩට ආවේ. දැන් ඔබට තවත් පැහැදිලි ඉල්ලුම් නීතියට පටහැනිව හැසිරෙන අවස්ථාවකට උදාහරණයක් ලෙස තමයි අපි ගිෆන් ගත්තේ. දැන් මේ දෙන්නගේ මේ සම්බන්ධතාවයේදී ඔබ තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ හැම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් මොකද ගිෆන් භාණ්ඩයේ ලක්ෂණයක් බාලයි කියන එක. හැබැයි හැම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නෙවෙයි. හේතුව බාල භාණ්ඩ තියෙනවා ගිෆන් වන බාල භාණ්ඩ තියෙනවා ගිෆන් නොවන. බාල භාණ්ඩයක් ගිෆන් වුණොත් අනිවාර්යයෙන්ම ආදායම් ප්‍රතිවිපාකේ ප්‍රබල වෙනවා. හැබැයි ගිෆන් නොවන බාල භාණ්ඩයක් නම් ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ ඒක හඳුනගන්නේ අපි ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකය ප්‍රබලව තියෙනවා. ඒ නිසා එයා ඉල්ලුම් නීතියට අනුකූලව යනවා. ඒ නිසා මේ බාල ගිෆන් අතර වෙනස ඔබ හොඳින් මතක තියාගන්න. හැම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක්. හැබැයි හැම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නෙමෙයි. බාල භාණ්ඩයක් ගිෆන් භාණ්ඩයක් වෙන්න නම් ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය ප්‍රබල වෙන්න ඕනේ. මේ පැත්ත ප්‍රබල වෙන්න ඕනේ. හැබැයි බාල භාණ්ඩයක් ගිෆන් භාණ්ඩයක් නොවී තියෙන්න පුළුවන් ආදේශන ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකයට වඩා ප්‍රබලව තිබ්බොත් මේ බාල ගිෆන් වෙන්නේ නැහැ ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකය ප්‍රබල නැහැ. බාල ගිෆන් වෙනවා ආදේශනයට වඩා ආදායම් ප්‍රතිවිපාකය ප්‍රබල වුණා. දැන් මේ සටහනේ ඔබට කියන්නේ කතාව මේ ප්‍රතිවිපාක දිහා බලලා තමයි ඔබට උත්තරයක් දෙන්න පුළුවන්. මේක තේරුම් ගන්න ඔබට ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් තමයි අපි ළඟට දාලා තියෙන්නේ. ඔබට මුලින්ම ටියුට් එකේ මේ විභාග ප්‍රශ්නයක් පෙන්නලා තියෙනවා සාමාන්‍ය බාල ගිෆන් අතර වෙනස කියන්නේ කියලා. මම හිතන්නේ ඒක හැම කෙනෙක්ටම පුළුවන්. අපි උන මතක් වෙන්නත් එක කියලා යන්කෝ. සාමාන්‍ය බාල ගිෆන් අතර වෙනස. සාමාන්‍ය භාණ්ඩය ඔබ හඳුන්වන්නේ කොහොමද? සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක්. බාල කියන්නේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක්. හැබැයි ගිෆන් භාණ්ඩය ගැන ඔබ කියන්න ඕනේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය අරගෙන නෙමෙයි මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් විදියට. හොඳයි. ඔබ එන්න ස්වාභ්‍යාසවල අංක 1 පිටු අංක 21 ඔබට රූප සටහන් පහක් දීලා A B C D E කියලා මේ රූප සටහන් පහ පදනම් කරගෙන ඔබට කියනවා මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමක් කරන්න කියලා. දැන් ඔබේ පැත්තෙන් මේ රූප සටහන් පහ දිහා බලලා මේ රූප සටහන් පහ මත අහලා තියෙන ප්‍රශ්න 7ක් මේවට නිශ්චිතව පිළිතුරු ලියන්න ඕනේ. මං WhatsApp group වලට ඔබට මේ සටහන පුරව ගන්න දාද්දි මේ ප්‍රශ්නවල උත්තර නොදා ඉන්නේ ඔබ තනියෙන් පොඩි හරි උත්සාහයක් මේවා දරන්න ඕනේ තනියෙන් කරන්න. ගිය සතියේ කියලා දුන්නු දේත් අද මේ කියලා දුන්නු පැහැදිලි කිරීමත් එකතු කරගෙන මම ඔබට මිනිත්තු 2ක් විතර දෙන්නම් කාලය. මේ කාලය ඇතුළත ඔබ පුළුවන් තරම් ඉක්මනින් ඔබට මේකේ ලියන්න පුළුවන් ප්‍රශ්න 3-4කට හරි ඉතාම කෙටි පිළිතුරු කීපයක් හැම කෙනාම දැන් ලියන්න බලන්න. අපි ඊට පස්සේ පොඩි වෙලාවක් ඔබට දීලා ඔබ ලිව්වට පස්සේ පිළිතුරු සාකච්ඡා කිරීමක් කරමු.
මේ ඔබට දුන්නු විනාඩි 2 ඇතුළත මම විශ්වාස කරනවා ඔබ යම් ප්‍රමාණයක් උත්තර ලියන්න නැති. හැබැයි පිළිතුරු ලියන්න කලින් මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න එක ඉතා වැදගත් වෙනවා. මේ රූප සටහන් පහ ඉතා හොඳින් කියවන්න ඕනේ. ඕකට මම කියලා ඇති ඕනම රූප සටහනක් කියවද්දී ඒ රූප සටහනේ අක්ෂ නම් කරලා තියෙන විදිය හොඳින් බලලා ඒ තේරුම් ගත යුතුයි. පළවෙනි ප්‍රශ්නෙන් ඔබෙන් අහලා තිබේ x භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය කුමන රූප සටහනේ නිරූපණය වේද කියලා. ඔබට මේ බෝඩ් එකෙත් පේනවා මම රූප සටහන් පහ ඇඳලා තියෙනවා. x භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය පේන්නේ මොන රූපෙන්ද කියලා අහනවා. x භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය පේන රූප සටහන ලෙස ඔබ පිළිතුරේ ලියලා තියෙන්න ඕනේ D කියන රූප සටහන කියලා. දැන් සමහරක් විට ඔබ එකවරම පුදුමෙන් අහන්න පුළුවන් අවබෝධයෙන් ලියපු කෙනෙක් හරියට ලියලා ඇති. සමහරකට ඔබ එච්චර හිතුවේ නැත්නම් ඔබ අහන්න පුළුවන් D නේද ඉල්ලුම් වක්‍රයක් නොවෙන්නේ. අනිත් ඔක්කොම පහළට තියෙන්නේ මෙයා විතර නිහළට තියෙන්නේ කියලා. හැබැයි අද ඔබ ඉගෙන ගත්ත දේ මොකද්ද? ඉල්ලුම් වක්‍රයක් ඉල්ලුම් නීතියට අනුව ගත්තොත් පහළට යනවා තමා. හැබැයි ඉල්ලුම් නීතියට පටහැනිව හැසිරෙන සුවිශේෂී තත්වයන් වලදී ඉල්ලුම් වක්‍ර උහිලට යන්න පුළුවන්. ඒස ඔබ මතක තියාගන්න භාණ්ඩයකට අදාළ ඉල්ලුම් වක්‍රය හඳුනා ගන්න ඕනේ ඉල්ලුම් වක්‍රයේ හැඩය බලලා නෙමෙයි. හැඩෙන් තීරණ ගන්න බෑ. ඔබ හැමතිස්සෙම තීරණය ගන්න ඕනේ අක්ෂ දෙක දිහා බලලා. මේ බලන්න. භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය නම් අක්ෂ දෙකේ තියෙන්න ඕනේ භාණ්ඩයේ මිල සහ ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. දැන් ඔබෙන් මම ඇහුවේ x භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය. එහෙනම් උඩ ඉන්න ඕනේ x භාණ්ඩයේ මිල. දැන් ඔබට පේනවා මේ තියෙන x භාණ්ඩයේ මිල තමයි. හැබැයි මෙතන ඉන්නේ y භාණ්ඩයේ ප්‍රමාණය. ඒතර ඉල්ලුම් වක්‍රය වෙන්නේ නැහැ. x භාණ්ඩයේ මිලත් එක්ක x භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දැක්කුවොත් තමයි ඒක ඉල්ලුම් වක්‍රය වෙන්නේ. එසම් මේක තමයි මේ x භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය. ඒක වෙනස්. ඒක ඇත්ත. හැබැයි අපිට දෙන තොරතුරු ඇතුලේ අපි හරියට තොරතුරු කියුවේ නැත්නම් අපි වැරදි උත්තර වලට යනවා. ඒ නිසා මේක වැරදුනා නම් කාට හරි හොඳින් මතක තියාගන්න මේ වැරදීම ඇතුලේ මින් ඉදිරියට වක්‍රය හඳුනාගත යුත්තේ වක්‍රේ හැඩතලෙන් නෙමෙයි ඇත්තටම අක්ෂ දෙකේ දීලා තියෙන ಜಾති දෙක බලන්න. x භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය නම් සිරස් අක්ෂය x භාණ්ඩයේ මිල, තිරස් අක්ෂය x භාණ්ඩයේ ප්‍රමාණය තියෙන. පළවෙනි එකට උත්තරේ D. x භාණ්ඩයේ කුමන වර්ගයේ භාණ්ඩයක්ද හේතු දක්වන්න කියලා කියනවා. ඔබ කල්පනා කරන්න x භාණ්ඩය කුමන වර්ගයේ භාණ්ඩයක්ද කියලා ඔබෙන් අහනවා. ඔබ හොඳ කල්පනාවෙන් මේකට උත්තරයක් දෙන්න ඕනේ. දැන් සමහර විට බලපු ගමන් ඔබ කියනවා x කියන්නේ ගිෆන් භාණ්ඩයක් කියලා. හැබැයි ඒ තරම් නිවැරදි නැහැ. ඔබ කියන්න ඕනේ මෙහෙමයි. x භාණ්ඩය කියලා කියන්නේ ඉල්ලුම් නීතියට පටහැනිව හැසිරෙන භාණ්ඩ වර්ගයක්. ඔබෙන් අහන්නේ x භාණ්ඩය කුමන වර්ගයේ භාණ්ඩයක්ද? අපි කියන x භාණ්ඩය කියලා කියන්නේ ඉල්ලුම් නීතියට පටහැනිව හැසිරෙන භාණ්ඩ වර්ගයක්. හැබැයි ඉල්ලුම් නීතියට පටහැනිව හැසිරෙන භාණ්ඩ වර්ග තුනක් තියෙනවා. එකක් ගිෆන් භාණ්ඩ. එකක් සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කරන භාණ්ඩ. අනිත් එක තමයි මිලෙන් ගුණත්වයේ මයින භාණ්ඩ. දැන් ඔබ මෙයාව හඳුනගන්නේ මොන භාණ්ඩයක් විදිහට? ඔබට ප්‍රශ්න අංක 3 අනිත් පැත්තට කියනවා පොඩි උත්තරේ හිතන්න පහසුවක් වෙන දෙවෙනි එකට x භාණ්ඩය ඉල්ලුම් නීතියට පටහැනි අනෙක් භාණ්ඩ වලින් වෙනස් වන්නේ කෙසේද? ඒතර තුන්වෙනි ප්‍රශ්නෙන් ඇත්තටම කියනවා දෙවෙනි ප්‍රශ්නට උත්තරේ x කියන්නේ ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩයක්. හැබැයි මේ පටහැනි භාණ්ඩ වර්ග තුනක් තියෙනවා. ඒකෙන් හරි එක කෝකද? ඒතර x භාණ්ඩයේ ඉල්ලුම් නීතියට පටහැනි අනෙක් භාණ්ඩ වලින් වෙනස් වන්නේ කෙසේද? මේ බලන්න. ඉතා පැහැදිලිව ඔබ තේරුම් ගන්න ඕනේ x කුමන වර්ගයේ භාණ්ඩයක්ද කියන දෙවෙනි ප්‍රශ්නට උත්තරේ ඔබ කියනවා නිශ්චිතව ඒ ගිෆන් භාණ්ඩයක් කියලා. තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා ඉල්ලුම් නීතියට පටහැනි අනෙක් භාණ්ඩ වලින් මෙයා වෙනස් වෙන්නේ කොහොමද? ඔබට පේනවද පොඩි උත්තරයක්? හැම ගිෆන් භාණ්ඩයකම ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් මොකද්ද? ගිෆන් භාණ්ඩ සියල්ලම මොන භාණ්ඩද? බාල භාණ්ඩ. ඒතර මේ ගිෆන් භාණ්ඩය අනෙක් භාණ්ඩ වලින් වෙනස් වෙන්නේ ඉල්ලුම් නීතියට පටහැනි ඒවයින් සමාජ තත්ත්වයේ ප්‍රදර්ශනය කරන භාණ්ඩය බාල කියලා අපි ගන්නෙ නැහැ. මිලෙන් ගුණත්වයේ පෙරණ එක බාල භාණ්ඩයක් කියලා අපි ගන්නෙ නැහැ. එතකොට බාල භාණ්ඩයක් වීම මෙයාගේ විශේෂත්වය. කොහොමද තහවුරු කරන්නේ මේ උත්තරය ඇතුලේ හරියටම x බාල භාණ්ඩයක් කියලා? මේ බලන්න. ඔබට පේනවා මේ රූප සටහන ගත්තොත් c කියන රූපේ උඩ අක්ෂයේ ඉන්නේ y කියන්නේ ආදායම. පල්ලෙහායින් x භාණ්ඩ ඉල්ලුම. එහෙනම් ආදායමයි x භාණ්ඩ ඉල්ලුමයි අතර සම්බන්ධය දක්වන රේඛාව පහළට තියෙන්නේ. ආදායම හා x භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ආදායමයි ඉල්ලුමයි අතර සම්බන්ධය ප්‍රතිලෝම නම්
අපි කියන මේ භාණ්ඩ බාල භාණ්ඩ කියලා. එහෙනම් මෙයා given භාණ්ඩයක් කියලා අපි බය නැතුව කිව්වේ D රූපේ විතරක් බලලා නෙමෙයි D රූපෙයි C රූපෙයි දෙකම බලලා. දෙකම බලලා තමයි අපි කියන්නේ given කියන්නේ. ඔබට මේ රූපේ විතරක් බලලා මෙයාගේ වර්ගය කියන්න බෑ. වර්ගය කියන්න වෙන්නේ මේ රූප සටහන් දෙකම පාවිච්චි කරලා. තුන්වෙනි එකට උත්තරේ අනෙක් ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩ වලින් වෙනස් වන්නේ කෙසේද? අපි කියනවා බාල භාණ්ඩයක් වීම නිසා. බාල භාණ්ඩයක් වීම නිසා. ඉල්ලුම් නීතියට පටහැනිව හැසිරෙන සුවිශේෂී අවස්ථාවන් වලින් බාල භාණ්ඩයක් වන එකම කෙනා given විතරයි. ඒ නිසා අනෙක් අවස්ථා දෙකෙන් given වෙනස් වෙන්නේ given මොන භාණ්ඩයක් නිසාද? බාල භාණ්ඩයක් නිසා. මේ පැත්ත ඔබ අවධාරණය කරන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නෙන් අහනවා y කුමන වර්ගයේ භාණ්ඩයක්? මම හිතනවා දැන් ඔබ වරද්දන්න නැතුව පිළිතුරක් දෙවි. y කුමන වර්ගයේ භාණ්ඩයක්ද කියලා කියද්දී ඔබට බලන්න පුළුවන් y දිහා. මෙන්න py qy මේ තියෙන y ඉල්ලුම් වක්‍රය. y කුමන වර්ගයේ භාණ්ඩයක්ද කියන එකේදී ඒ සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද given භාණ්ඩයක්ද කියලා කියනකොට ඔබට පැහැදිලි py qy තියෙන්නේ පහළටනේ. මෙයා given නෙවෙයි. ඒක නිශ්චිතව කියන්න පුළුවන්. එහෙනම් මෙයා මොන වර්ගයේ භාණ්ඩයක්ද? සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද? පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් අපට උගන්වන්නේ ඒ භාණ්ඩය ඉල්ලුම් නීතියට අනුකූලව හැසිරෙන භාණ්ඩයක් කියන එක විතරයි ළමයි. අපට සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද කියන එක කියන්න නම් ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය බලන්න වෙනවා. ඔබ බලන්න ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධතාව ගත්තොත් py හා qy අතර එවැනි සම්බන්ධතාවයක් මේක නිරූපණය කරලා තියෙන්නේ කොහොමද කියන එක. පුංචි අතපසු වීමක් වුණා මට මුලදී මේ රූප සටහන එක තැනක් ඔබට හදාගන්න කියන්න WhatsApp group එකේ මම දාලා තියෙන ප්‍රශ්නේ ඒ නිවැරදිව යොමු කළා ඔබට ඒ ගැන දැනුවත් කිරීමක් කළා මට මේකේ කියන්න චුට්ටක් අමතක වුණා ඔබ මේ රූප සටහන් වල මෙන්න මේ ඒ රූප සටහනේ උඩ px වෙනුවට ඔබ යොදන්න ඕනේ y කියන අකුර ආදායම කියන එක නැත්නම් ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගන්න නොහැකි වෙනවා මම කලින් දැනුවත් කරලා තිබ්බා WhatsApp group එකේ පොඩි සටහනක් දාලා දැන් ඔබට ඒක හදා ගන්න පුළුවන්. දැන් ඔබේ පැත්තෙන් බලන්න මම අහලා තියෙන ප්‍රශ්නේ තමයි y කවර වර්ගයේ භාණ්ඩයක්. අපි කියවා y ඉල්ලුම් නීතියට අනුව හැසිරෙන්නේ. හැබැයි ඉල්ලුම් නීතියට අනුව හැසිරෙන දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? සාමාන්‍ය භාණ්ඩත් ඉල්ලුම් නීතියට අනුකූලයි, බාල භාණ්ඩත් ඉල්ලුම් නීතියට අනුකූලයි. දැන් සාමාන්‍යද බාලද කියලා කියන්න ඕනේ. කොහොමද කියන්නේ? අපට පේනවා y ආදායමයි y භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. එහෙනම් ඉතින් පැහැදිලිව ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර y භාණ්ඩයේ තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නම් ඉතින් නිශ්චිත උත්තරේ y කියන්නේ මොන භාණ්ඩයක්ද? බාල භාණ්ඩයක්. ඒ බාල භාණ්ඩයක්. ඒක බහන්න පුළුවන් බාල given නෙමෙයිද? නෑ given නෙමෙයි. කොහොමද අපි given නෙමෙයි කියන්නේ? y භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය තියෙන්නේ කොහොමද? පහළට බැවුම් වෙලා. ඒ කියන්නේ සාමාන්‍ය ඉල්ලුම් තත්වයක් මිසක් අසාමාන්‍ය ඉල්ලුම් තත්වයක් නෙවෙයි. අපෙන් අහනවා 6 වෙනි කොටසේ 5 වෙනි කොටසේ x භාණ්ඩය හා y භාණ්ඩය අතර වෙනස කුමක්ද? දැන් ඊට වඩා ලේසි ප්‍රශ්නේ මෙහෙම ගත්තා නම් ඔබෙන් අහන්නේ 5 වෙනි කොටසේ x හා y අතර වෙනසනේ. ඇත්තටම x කියලා කියන්නේ given භාණ්ඩය. y කියන්නේ කවුද? බාල භාණ්ඩය. මේ අහලා තියෙන්නේ එහෙනම් given භාණ්ඩයක් සහ බාල භාණ්ඩයක් අතර වෙනස කියලා. ඒතර ඔබ දන්නවා given භාණ්ඩයකයි බාල භාණ්ඩයකයි වෙනස වෙන්නේ given භාණ්ඩයක හැමතිස්සෙම ආදේශන ප්‍රතිවිපාකයට වඩා ප්‍රබල වෙන්නේ කවුද? ආදායම් ප්‍රතිවිපාකය. හැබැයි බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයේ ප්‍රබලයි කාට වඩාද? ආදායම් ප්‍රතිවිපාකයට වඩා. එසා මේ x හා y අතර වෙනස කියන්නේ වෙන විදිහකට කිව්වොත් මෙහෙමත් කියත හැකියි. x යනු බාල given භාණ්ඩයක්. y යනු බාල given නොවන භාණ්ඩයක්. ඒත් හරියි. x කියන්නේ බාල given භාණ්ඩයක්, y කියන්නේ බාල given නොවන භාණ්ඩයක්. නැත්තම් x කියන්නේ given භාණ්ඩයක්, එහි ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකේ බලවත්. y කියන්නේ බාල භාණ්ඩයක්, ඒකේ ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකේ ප්‍රබලයි. ඒ අදහසයි ඔබ මතු කරගන්න ඕනේ මේ පිළිතුරේදී. ඊළඟට ඔබෙන් අහන ඊළඟ කොටසේ x භාණ්ඩය y භාණ්ඩ වර්ගයක්ද y භාණ්ඩ x භාණ්ඩ වර්ගයක්ද කියලා.
මේ අහන්නේ මොකද්ද? given භාණ්ඩ අපෙන් අහන x භාණ්ඩේ y භාණ්ඩ වර්ගයක්ද? given භාණ්ඩ කියන්නේ බාල භාණ්ඩ වර්ගයක්ද? බාල භාණ්ඩ කියන්නේ given භාණ්ඩ වර්ගයක්ද කියලා. මොකද හරි උත්තරේ? given භාණ්ඩ කියන්නේ බාල භාණ්ඩ වර්ගයක්. එහෙනම් x භාණ්ඩය y වර්ගයේ භාණ්ඩයක්. අපි කියන් තියෙන එකයි. x කියන්නේ given නේ. given කියන්නේ බාල වර්ගයේ භාණ්ඩයක්. එතකොට අපි කියනවා x භාණ්ඩ y වර්ගයේ භාණ්ඩයක් කියන එකයි කියන්නේ. given භාණ්ඩ යනු බාල භාණ්ඩ කියන එකයි අපි උත්තරයට ගත යුත්තේ. අවසානයේදී අපෙන් අහනවා y භාණ්ඩය x වර්ගයේ භාණ්ඩයක් වීම සඳහා සපුරාල යුතු කොන්දේසිය කුමක්ද කියලා. දැන් අපෙන් අහන්නේ y භාණ්ඩය x වර්ගයේ භාණ්ඩයක් වෙන්න. y භාණ්ඩය x වර්ගයේ වෙන්න. බාල භාණ්ඩයක් given වෙන්න. මේ xy එක්ක උත්තර ලියන්න බෑ. xy ගේ ආදේශන පද බලන්න. අපෙන් අහන්නේ y භාණ්ඩය x වර්ගයේ භාණ්ඩයක් වෙන්න. බාල භාණ්ඩය given වෙන්න. මොකක්ද අවශ්‍ය කොන්දේසිය? මෙතන පේන කොන්දේසිය. බාල භාණ්ඩයේ given වෙන්න නම් ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකයේ මිල වෙනස් වීමක ප්‍රබල වේ යුතුයි. එහෙම වුණොත් විතරයි ඒක වෙන්නේ. හැමතිස්සෙම ඒක මතක තියාගන්න. නැත්නම් මෙහෙම කියනනම් තවත් හොඳයි. ඉල්ලුම් නීතියට පටහැනි ආදායම් ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට අනුකූල ආදේශන ප්‍රතිවිපාකයට වඩා ප්‍රබල වුණොත් තමයි බාල භාණ්ඩයක් මොන භාණ්ඩයක් බවට පත් වෙන්නේද? given භාණ්ඩයක් බවට පත් වෙන්නේ. ඒ පිළිතුරු ගැන ඔබ හැමතිස්සෙම කල්පනාකාරී වෙන්න. මේ ප්‍රශ්නෙට පිළිතුර අපි මේ සාකච්ඡා කරපු උත්තරේ නැවත WhatsApp group වල පිළිතුර මම දාන්නම්. නමුත් වැදගත් වෙන්නේ ඔබ මේ මොහොතේ මේ උත්තරේ ලියන්න උත්සාහ කරපු එක. ඒකේ ලියපු සමහර කරුණු හරිනම් ඒ උත්සාහය අපි ඉතාම අගය කරනවා. හැම දෙයකම මොකක් හරි උත්තරේ බලන් ලියනවට වඩා ඔබ උත්සාහ කරන්න ඕනේ ඔබේ පැත්තෙන් තරමක් වෙනස්ව ප්‍රශ්න වලට මුහුණ දෙන්න. දැන් මේ ප්‍රශ්නේ තරමක් වෙනස්. ප්‍රස්තාර සටහන් 5ක් පදනම් කරගෙනයි අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කළේ. ඒ ප්‍රශ්නෙන් අපි ගත්ත පිළිතුරු ඇතුලේ ඊටාම හොඳ තාර්කික අවබෝධයක් ඔබට හදාගන්න පුළුවන්කම තියෙනවා. මම ඊළඟ කොටසට යන්න කලින් මට හිතෙනවා ඔබෙන් තව වෙන පැත්තකින් මේක අහන්න මේ ඉගෙනගත්ත දේම ඔබ හොඳින් තේරුම් ගත්තද කියන එක පරීක්ෂා කරගන්න. මේ බලන්න. ඔබ මට උත්තරයක් දෙන්න. මම මේ අඳින රූප සටහන් දිහා බලලා ඔබ මට කියන්න මේ භාණ්ඩය මම මේ ඇඳලා තියෙන ඉල්ලුම් වක්‍රයක් මිල ඉල්ලුම් ප්‍රමාණය පල්ලෙහා තියෙන්නේ මේ භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද? මේ භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද? මේ රූපේ විතරක් බලලා ඔබට උත්තර දෙන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ දෙකම ඉල්ලුම් නීතියට අනුකූලව හැසිරෙන්නේ. ඒ නිසා මේ රූපයෙන් උත්තරේ දෙන්න බෑ. මේ රූපෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ තව රූපයක්. අපි හිතමු ආදායමත් එක්ක තියෙන සම්බන්ධය බලන්න ඕනේ. ඒ රූපෙ මෙහෙම වුණොත් අනිවාර්යයෙන්ම මොකද්ද? බාල භාණ්ඩයක්. හේතුව ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය ප්‍රතිලෝමයි. හැබැයි ඒ රූපේ මෙහෙම වුණොත් ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය අනුලෝමයි. අනුලෝමයි කියන්නේ මොන භාණ්ඩයක්ද එහෙනම්? එතකොට ඒක බාල භාණ්ඩයක් නෙමෙයි සාමාන්‍ය භාණ්ඩයක්. මේ ඉල්ලුම් වක්‍රය සාමාන්‍ය භාණ්ඩයකද බාල භාණ්ඩයකද කියන්න වෙන්නේ ආදායමත් එක්ක සම්බන්ධය බලලා. ඒතර එතන සම්බන්ධය ප්‍රතිලෝම නම් බාල භාණ්ඩයක් අනුලෝම නම් අනිවාර්යයෙන්ම අපි කියනවා මොකක් කියලාද? අනුලෝම සම්බන්ධයක් තිබ්බොත් සාමාන්‍ය භාණ්ඩයක් කියලා. මම මෙහෙම හැවුවොත් මම මේ රූප ටික ඔක්කොම අයින් කරනවා. අයින් කළා අහනවා මේ භාණ්ඩය මොන භාණ්ඩයක්ද? ඔබට කියන්න පුළුවන් මේක y හා qd අතර සම්බන්ධයේ ප්‍රතිලෝමයි බාල භාණ්ඩයක්. මම අහනවා ඒක given භාණ්ඩයක්ද? ඒක කියන්න බෑ. ඒක කියන්න නම් ඔබට තොරතුරු දෙන්න ඕනේ ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම් වක්‍රය උඩට යන එකක් වුණොත් අන්න given භාණ්ඩයක්. හැබැයි ඉල්ලුම් වක්‍රය පහළට යන එකක් නම් බාල තමයි. හැබැයි බාල given නොවන භාණ්ඩයක්. එන උත්තරේ වෙනස් වෙයි. එස අපට දෙන තොරතුරු ඇතුලේ අපි හරියට තර්ක කරන්න පුරුදු වෙන එක ඉදා වැදගත්. මොන භාණ්ඩයක් ගැනද අපි මේ කතා කරන්න කියන එක තේරුම් ගන්න. අපි විවිධ ස්වභාවයෙන් මේ සිද්ධිය පැහැදිලි කළේ ඔබේ දැනුම ඉතා වැදගත් තැනක තියාගන්න බාල භාණ්ඩ, සාමාන්‍ය භාණ්ඩ හා given භාණ්ඩ සම්බන්ධයෙන්. අපේ මූලික කතාව පටන් ගත්ත ඉල්ලුම් නීතියට පටහැනි තත්ත්වයන් ගැන කතා කරලා අපි ඒකේ වැඩිපුර පැහැදිලි කිරීම කීපයක් ගත්තා. given භාණ්ඩ කියන સિદ્ધාන්තය ගැන ඔබ ඒ ගැන ඉතා හොඳින් කල්පනා කරලා හොඳ අවබෝධයක් ඇතුව පාඩමට මුහුණ දෙන්න ඕනේ. අපි ඊළඟට ඔබේ නිබන්ධනයේ ඊළඟ මාතෘකාවට යන්නේ පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම කියන කොටසට. ඔබ දැන් ඉල්ලුම කියන වචනේ හොඳින් අහලා තියෙනවා. ඒ නිසා මට මේ කොටස ඔබට උගන්වන්න තියෙන බොහොම සරල දෙයක්.
පෞද්ගලික ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම කියලා විශේෂණ පද දෙකක් ඉල්ලුම ඉස්සරහට අපි අතුලත් කරලා තියෙනවා. මොකක්ද පෞද්ගලික ඉල්ලුම කියන්නේ? මොකක්ද වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ? ඔබ හොඳින් අහන් ඉන්න. අපි එක පැත්තකට ගමු පෞද්ගලික ඉල්ලුම. මේකට තමයි කුටුම්බ ඉල්ලුම කියලා කියන්නේ. අනිත් පැත්තට අපි ගමු වෙළඳපොළ ඉල්ලුම. මාකට් ඩිමාන්ඩ් කියන එක. මේ දෙකේ වෙනස මේකයි. කුටුම්බ ඉල්ලුම පෞද්ගලික ඉල්ලුම කියන්නේ හැම තිස්සෙම කිසියම් භාණ්ඩයක් සඳහා එක පාරිභෝගිකයෙක් එහෙම නැත්නම් එක කුටුම්බයක් කරන ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම කියන්නේ වෙළඳපොලේ ඉන්න සියලු පාරිභෝගිකයන් හැම පාරිභෝගිකයෙක්ම හැම කුටුම්බයක්ම කරන ඉල්ලුම. ඉතා සරලව කිව්වොත් මේක ඒක වචන බහුවචන වගේ අදහසක් තමයි අපිට ගන්න තියෙන්නේ. එක පාරිභෝගිකයෙක්ගේ එක කුටුම්බයක ඉල්ලුම අපි කියනවා පෞද්ගලික ඉල්ලුම. වෙළඳපොලේ ඉන්න සියලු කුටුම්බයන්ගේ ඉල්ලුම අපි එකට කියනවා වෙළඳපොළ ඉල්ලුම. ඔබ මෙහෙමත් හිතන්නකෝ. මෙතන කතා කරන්නේ කවුරු හරි එක පාරිභෝගිකයෙක් ගැන. එහෙම නැත්නම් මෙතන කතා කරන්නේ එක කුටුම්බයක ඉල්ලුම ගැන. එච්චරයි. හැබැයි මෙතන කතා කරන්නේ ඊට වඩා වෙනස් එකක්. වෙළඳපොළක ගත්තොත් පාරිභෝගිකයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. පාරිභෝගිකයෝ ගොඩාක් ඉන්න පුළුවන් මාකට් එකක. මේ වෙළඳපොලේ ඉන්න හැම පාරිභෝගිකයෙක්ගෙම හෝ මේගොල්ලෝ කුටුම්බ කියලා අපි හිතුවොත් ඒ හැම කුටුම්බයකම ඉල්ලුම ගැන කතා කරන එකට අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම. පොඩි පැහැදිලි කියලා මම හිතනවා. තනි පාරිභෝගිකයෙක් කුටුම්බයක් කියන එකේ වෙනස ඔබට තේරෙනවනේ. කුටුම්බයක් කියලා කියන්නේ කීප දෙනෙක් ඉන්න පුළුවන් කුටුම්බයදලි පවුලක් කියන එක. එක තනි පාරිභෝගිකයෙක්ගේ හෝ තනි කුටුම්බයක ඉල්ලුම ගැන කතා කරන එක පෞද්ගලික ඉල්ලුම. සියලු පාරිභෝගිකයෝ ගැන එහෙම නැත්නම් සියලු කුටුම්බයන්ගේ ඉල්ලුම ගැන කතා කරන එකට අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම. කොහොමද අපි නිර්වචනය කරන්නේ? ඔබ ඉල්ලුම ගැන ගොඩනගපු නිර්වචනේ පුංචිම පුංචි වචනයක් විතරයි වෙනස් කරන්නේ. මේක අලුත් දේවල් පාඩම් කරන්න එපා. අපි හැමෝම මතක් කරමු කොහොමද අපි ඉල්ලුම හැඳින්නුවේ? කිසියම් නිශ්චිත අවස්ථාවක අනිකුත් සාධක ස්ථාවරව තිබියදී කිසියම් භාණ්ඩයකට පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ එක් පාරිභෝගිකයෙක් නැත්නම් එක් කුටුම්බයෙක් මිලදී ගන්න කැමැති, මිලදී ගන්න හැකියාව ඇති, මිලදී ගන්න සූදානම් ප්‍රමාණයට අපි කියනවා පෞද්ගලික ඉල්ලුම කියලා. ඔබ හොඳින් හිතන්න ඒ නිර්වචනේ එකම එක වචනයයි ඔබ වෙනස් කරන්න ඕනේ වෙළඳපොළ ඉල්ලුම කියන්නේ. කිසියම් නිශ්චිත අවස්ථාවක අන්සාධක නොවෙනස්ව තියෙද්දී කිසියම් භාණ්ඩයකට පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ සියලු කුටුම්බයන් විසින් නැත්නම් සියලු පාරිභෝගිකයන් විසින් මිලදී ගන්න කැමැති, මිලදී ගන්න හැකියාව ඇති, මිලදී ගන්න සූදානම් ප්‍රමාණයට අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම. ඔබ දකින්න ඇති කුටුම්බ ඉල්ලුම නිර්වචනය කරද්දී අපි කිව්වනම් එක පාරිභෝගිකයෙක්ගේ කියලා මෙතනදී මොකද්ද කියන්නේ? සියලු පාරිභෝගිකයන්ගේ. අපි පෞද්ගලික ඉල්ලුමට කිව්වනම් එක කුටුම්බයක් කියලා වෙළඳපොළ ඉල්ලුමේදී කියන්නේ සියලු කුටුම්බ කියලා. ඔන්න ඔය වචන දෙකෙන් විතරයි වෙළඳපොළ ඉල්ලුමයි අනිත් පැත්තෙන් කුටුම්බ ඉල්ලුමයි කියන එකේ වෙනසක් අපි දකින්නේ. මෙතන කතා කරන්නේ හැමතිස්සෙම එක්කෙනෙක්ගේ ඉල්ලුම. නැත්නම් එක කුටුම්බයක ඉල්ලුම. හැබැයි මෙතනදී කතා කරන්නේ සියලු කුටුම්බවල නැත්නම් සියලු පාරිභෝගිකයන්ගේ ඉල්ලුම. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පෞද්ගලික ඉල්ලුම හා වෙළඳපොළ ඉල්ලුම ගැන නිතර අපි කතා කරනකොට පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක අපි ඉගෙන ගත්තා. ඉල්ලුම් තීරක ඉගෙන ගත්තා. ඒ ඉල්ලුම් තීරකවල කවදාවත් ලියන්නේ නැහැ කුටුම්බයක ඉල්ලුම තීරණය කරන සාධකවලට ගැනුම්කරුවන් සංඛ්‍යාව. ඒක ලියන්නේ නැහැ. මොකද එක පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම තීරණය වෙන ගැනුම්කරුවන් සංඛ්‍යාව දාලා නැහැ. හැබැයි ඔබෙන් විභාගේ ප්‍රශ්නයක් අහනවා නම් වෙළඳපොළ ඉල්ලුමක් ගැන ඔබ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ ගැනුම්කරුවන් සංඛ්‍යාව. මම ඒක අනිවාර්යෙන් කෙනකින් අදහස් කළේ විභාගේ එක අවුරුද්දක ප්‍රශ්නයක් ආවා ජංගම දුරකථන සඳහා වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක කියලා. මාගින්ස්කි මේකේ පැහැදිලිව කිව්වා වෙළඳපොලේ ඉන්න ගැනුම්කරුවන් සංඛ්‍යාව කියන කරුණ නැත්තම් එක ලකුණක් කොහොමත් අඩු කරන්න කියලා. හේතුව වෙළඳපොළ ඉල්ලුම නම් අවශ්‍යයෙන්ම ඔබ ලියන්න ඕනේ ගැනුම්කරුවන් සංඛ්‍යාව. හැබැයි ඒ ගැනුම්කරුවන් සංඛ්‍යාව කියන එක ලියන්න එපා තනි පාරිභෝගිකයෙක්ගේ තනි කුටුම්බයක ඉල්ලුම ගැන ඇහුවොත්. ඊට අමතරව වෙළඳපොළ ඉල්ලුමේදී විශේෂයෙන් අපි කියනවා ආදායම් ව්‍යාප්තිය කියන එකත් බලපාන්න පුළුවන් කියලා. නමුත් ප්‍රධාන තීරකයක් විදිහට ගත්තොත් ඔබ මතකම තියාගන්න ගැනුම්කරුවන් සංඛ්‍යාව කියන එක ලිවිය යුතුමයි වෙළඳපොළ ඉල්ලුම ගැන ඇහුවොත්. මොකද
මුළු වෙළඳපොලේ ඉල්ලුම එන්නේ ඔබට පේනවා මේ රූපේ දැක්කමත් ගැනුම්කරුවෝ ඔක්කොමත් එක්ක. මෙතන ඉන්න ගැනුම්කරුවෝ සංඛ්‍යාව වැඩි වෙන්න වෙළඳපොල ඉල්ලුම වැඩි වෙනවා. හැබැයි මේ ගැනුම්කරුවෝ සංඛ්‍යාව අදාළ නැහැ තනි එක්කෙනෙක්ගේ ඉල්ලුම ගැන කතා කරනකොට. ඒ වෙනස ගැන හොඳ අවබෝධයකින් ඔබ ඉන්න. පෞද්ගලික ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම කියන කොටස් දෙක ඔබට මෙතන දීලා තියෙනවා. වෙළඳපොළ ඉල්ලුම කියන එක සම්පූර්ණ කරගන්න ඔබට පුළුවන්. ඔය සටහනේ කුටුම්බයක් කියන වචනේ වෙනුවට සියලු කුටුම්බ, තනි පාරිභෝගිකයෙක් කියන වචන වෙනුවට සියලු පාරිභෝගිකයන් කියන වචන දෙක යෙදීම පමණයි නිර්වචනාත්මකව මේකේ වෙනසක් වටපත් වෙන්නේ. තීරක ලියනකොට මතක ඇතුව මම අර කිව්ව දේ ගැනුම්කරුවන් සංඛ්‍යාව කියන එක හරි කල්පනාවෙන් ඔබ භාවිතා කරන්න ඕනේ. ඊළඟ මෙතන ඔබට දීලා තියෙනවා ලේඛනයක් වෙළඳපොළ ඉල්ලුම හදන්න. ඔබට දීලා තියෙනවා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය ගන්න කියලා. සහ සමීකරණය ගැනත් පොඩි අභ්‍යාසයක් දීලා තියෙනවා. අපි මේ අභ්‍යාස ටික පිළිවෙලින් කළොත් මුලින්ම ඔබ බලන්න වෙළඳපොළ ඉල්ලුම ව්‍යුත්පන්න කිරීම යටතේ මුලින්ම දීලා තියෙනවා A සහ B කියලා පාරිභෝගිකයෝ දෙන්නෙක්ගේ ඉල්ලුම් ලේඛන. ඔබට පේනවා මේකේ මිල තියෙනවා 10 20 30. ඊළඟට A ගේ ඉල්ලුම කියලා දාලා තියෙනවා 40යි 30යි 20යි. ඔබ දන්නවා මිල වැඩි වෙද්දි ප්‍රමාණය අඩු වීමේ සිද්ධාන්තයක් මේකේ තියෙන්න ඕන. ඊළඟට B ගේ ඉල්ලුම නිබන්ධනය දක්වලා තියෙනවා 20යි 10යි බිඳුවයි. ඔබෙන් අහනවා වෙළඳපොළ ඉල්ලුම. ඉතින් ඔබ දන්නවා දැන් A ගේ ඉල්ලුම කියන්නේ පෞද්ගලික ඉල්ලුම. B ගේ ඉල්ලුම කියන්නේ පෞද්ගලික ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම කියන්නේ සියලු පාරිභෝගිකයන්ගේ ඉල්ලුම A දන B. එන ඔබට කියන්න තියෙන්නේ මේක එකතු කරන්න. 40යි 20යි 60යි. 30යි 10යි 40යි 20යි බිඳුවයි 20යි. ඔක තමයි වෙළඳපොළ ඉල්ලුම කියලා ඔබට ගන්න තියෙන්නේ. ඒවා ඊටාම පහසුවෙන් ඔබට කරන්න පුළුවන්. ලේඛනයේ දුන්නට පස්සේ එක එක පාරිභෝගිකයාගේ ඉල්ලුම් ටික එකතු කරාම ඔබට හම්බ වෙනව නිකම්ම වෙළඳපොළ ඉල්ලුම කියන එක. ඊළඟට ඔබට කුටුම්බ ඉල්ලුම් වක්‍ර දෙක දීලා තිනවා A ගේ සහ B ගේ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය අඳින්න කියලා. ඉතින් ඔබ දන්නවා උතන වෙන්නේ මේ A ගේ ඉල්ලුම් වක්‍රය ඇඳලා තියෙන්නේ P සහ Q කියලා අපි ගත්තොත් මිල තියෙන්නේ 10 20 30. ප්‍රමාණය අපි ගත්තොත් 10 20 30 40 කියලා. මෙතන මිල 10 දී 40යි 20 දී 30යි 30 දී 20යි. ඔන්න ඔය ටික යාකලා තමයි A ගේ ඉල්ලුම් වක්‍රය අරන් තියෙන්නේ. B ගේ ඉල්ලුම් වක්‍රය අරන් තියෙන්නේ මෙතන තොරතුරු ටික අරගෙන. මිල 10 20 30 ප්‍රමාණය අපි 10 20 ගත්තොත් මෙතන මිල 10 දී ප්‍රමාණය තියෙනවා 20ක් 20 තියෙනවා 10ක් 30 තියෙනවා බිඳුවක්. මේ ටික යාකලා අපිට ගන්න පුළුවන්. ඒ වගේ වෙළඳපොළ ඉල්ලුම අපි ගන්නවා නම් මෙතන QDM කියලා අපි දානවා මාකට් කියන එක. මෙතන මිල ගණන් තියෙන්නේ 10 20 30. ප්‍රමාණ තියෙන්නේ 20 40 60. ඔබට මේ පැත්ත 20 40 60 කියලා පරිමාණ කරන්න. මිල 10 දී ඉල්ලුම් ප්‍රමාණය 60යි. මිල 20 දී 40යි. මිල 30 දී 20යි. මේ ටික යාකල්ලා ඇන්දොත් මේ එන්නේ DM. M කියන්නේ මාකට් එකේ ඩිමාන්ඩ් එක. මේ තියෙන්නේ ඇත්තටම D B ගේ. මේ තියෙන්නේ D A ගේ. වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය කියලා අපි ගන්න ඇත්තටම මේ වක්‍රය මේ දෙක එකතුව තමයි මේ වක්‍රයෙන් පේන්නේ. ඒ නිසා ඇත්තටම ඔබ තේරුම් ගන්න තනි පාරිභෝගිකයාගේ ලේඛන එකතු කරාම වෙළඳපොළ ලේඛනය ලැබෙනවා. තනි පාරිභෝගිකයාගේ ඉල්ලුම් වක්‍රය එකතු කරාම වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය ලැබෙනවා. එහෙනම් දැන් ඔබ කියයි එහෙනම් තනි පාරිභෝගිකයාගේ සමීකරණ එකතු කරාම වෙළඳපොළ සමීකරණය ලැබෙනවද කියලා. ඔව් ලැබෙනවා. හැබැයි ඒකේ තව ලේසි දෙයක්ත් තියෙනවා. මේ බලන්න. කුටුම්බ ඉල්ලුම් සමීකරණ එකතු කරලා වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය ගන්න පුළුවන්. හැබැයි මේකේ අවස්ථා දෙකක් ඔබට කියනවා. එක හා සමාන ඉල්ලුම් රටාවන් සහිත පාරිභෝගික පිරිසක් වෙළඳපොළේ සිටිනවා. මේ බලන්න. අපි මේ උදාහරණ ඉගෙනගෙනම ඕක හදමු. ඔබට කියනවා මෙහෙම. වෙළඳපොළේ ඉන්නවා පාරිභෝගිකයෝ 10 දෙනෙක්. වෙළඳපොළේ ඉන්නවා පාරිභෝගිකයන් 10 දෙනෙක්. සමාන ඉල්ලුම් රටා සහිත. සමාන ඉල්ලුම් රටා සහිත. කියන්නේ එක වගේ ඉල්ලන්නේ. ඒ එක්කෙනෙක්ගේ ඉල්ලුම් සමීකරණය අපි හිතමු දෙනවා 50 ඍණ 4p කියලා. දැන් ඔබෙන් අහනවා නම් වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය කියලා ඔබ මේ 10 දෙනෙක් ඉන්නෝ එක්කෙනෙක්ගේ සමීකරණය 50 ඍණ 10p 50 ඍණ 10p 50 ඍණ 10p කියලා 10 පාරක් මේක ලියලා එකතු කරන එක තේරුමක් නැහැ. මොකද ලේසියෙන් වැඩි. ඔබ මෙහෙම ලියනවා.
වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය QDM මාකට් ඩිමාන්ඩ් එක. එක්කෙනෙක්ගේ සමීකරණය 50 රින 4යි p නම් කී දෙනෙක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා. මේක 10න් වැඩි කරන එකපාර. 50 10න් වැඩි කළා 500යි රින 10 ව 4ක් 40යි p. එකපාර උත්තරේ ගන්න. එහෙම නැතුව මේ එකම සමීකරණ 10 පාරක් ලියන්න යන්න එපා. හැබැයි වෙළඳපොලේ ඉන්නේ සමාන ඉල්ලුම් රටා සහිත පාරිභෝගිකයෝ නෙමෙයි. වෙනස් ඉල්ලුම් රටා සහිත පාරිභෝගිකයෝ නම් එක එක්කෙනා ඉල්ලන විදිහ එකිනෙකට එකක් වෙනස්. එක්කෙනෙක්ගේ සමීකරණ එක විදියක්, තව කෙනෙක්ගේ සමීකරණේ තව විදියක්. එතකොට ඔබට බෑ එකක් කරන් වැඩි කරලා ගන්න. එතකොට ඔබට තියෙන එකම ක්‍රමය එක්කෝ පහලට ලියලා, එහෙම නැත්නම් හරහට ලියලා ඒ සමීකරණ එකතු කරන එක විතරයි. නිසා මතක තියාගන්න වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය හදනකොට සමාන ඉල්ලුම් රටා තියෙන පාරිභෝගිකයෝ නම් වෙළඳපොලේ ඉන්නේ එක්කෙනෙක්ගේ සමීකරණය අරන් ඉන ගානෙන් වැඩි කරන්න. හැබැයි අසමාන ඉල්ලුම් රටාවන් තියෙන පාරිභෝගිකයෝ නම් ඉන්නේ ඒ එක එක්කෙනාගේ සමීකරණ අරගෙන එක්කෝ හරහට එක්කෝ පහලට එකතු කරලා ගන්න. එහෙම තමයි අපිට මේක හදන්න තියෙන්නේ. ඔබට පුළුවන් උත්සාහ කරන්න මේ උදාහරණ දීලා තියෙන එකෙන් එක හා සමාන ඉල්ලුම් රටා සහිත පාරිභෝගික පිරිසක් වෙළඳපොලේ සිටී නම් එක පාරිභෝගිකයෙක්ගේ සමීකරණය පුද්ගල සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් වෙළඳපොළ සමීකරණය ගන්න පුළුවන්. බලන්න උදාහරණේ සමාන ඉල්ලුම් රටා සහිත පාරිභෝගිකයන් 10 දෙනෙක් වෙළඳපොලේ ඉන්නවා. එක්කෙනෙක්ගේ සමීකරණය 50 රින 5යි p. වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය කුමක්ද කියලා අහනවා. එතකොට එක්කෙනෙක්ගේ සමීකරණය අපිට දීලා ඒ වගේ 5 දෙනෙක් ඉන්නවා 10 දෙනෙක් ඉන්නවා කියලා කියනවා නම් අපි අර කලින් ක්‍රමය පාවිච්චි කරනවා. QDM සමානයි එක්කෙනෙක්ගේ සමීකරණය 50 රින 5යි p. ඒ වගේ 10 දෙනෙක් ඉන්නවා නම් කෙලින්ම මේක 10න් වැඩි කළා. 500 රින 50යි p. 10 වරක් 50 500යි 10 වරක් 5 50යි. මේක තමයි වෙළඳපොළ සමීකරණය. හැබැයි දෙවෙනි උදාහරණය වෙනස්. ඔබ බලන්න. වෙනස් ඉල්ලුම් රටා සහිත පාරිභෝගිකයන් පිරිසක් වෙළඳපොලේ සිටී නම් එක් එක් පාරිභෝගිකයාගේ සමීකරණය පහළට ලියා එකතු කිරීමෙන්. ඒක පහළටම වෙන්න ඕනේ නැහැ. පහළට හෝ හරහට ඕන ආකාරයකට ලියලා එකතු කරලා වෙළඳපොළ සමීකරණය හදන්න පුළුවන්. අපි ඒකත් හදලා බලමු. ඔබට පුළුවන් ලියන්න QDM සමානයි. කවුද මේක ඉන්නේ? ABC කියන පාරිභෝගිකයෝ තුන්දෙනා. එහෙනම් A ගේ සමීකරණයයි B ගේ සමීකරණයයි C ගේ සමීකරණයයි ලියන්න පුළුවන්. එතකොට මේක A ගේ සමීකරණය දෙනවා 10 රින 2යි p. ඒකට එකතු කරන්න 50 රින 5යි p. ඒකට එකතු කරන්න C ගේ සමීකරණය 150 රින 4යි p. දෙක එකතු කරන්න. මෙතන 10යි 50යි 60යි 60යි 150යි කියලා කියන්නේ 210යි. ඍණ 2යි ඍණ 5යි ඍණ 7යි මෙතන එනවා 4ක් ආම 11ක්. ඍණ 11යි p. ඔන්න සමීකරණය. ඒක එකපාර වැඩි කරලා ගන්න බෑ. හැබැයි තුන් දෙනා වෙනම එකතු කරලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේක පහළට ලියන්නත් පුළුවන්. මේ බලන්න. QDA 10 ඍණ 2යි p. QDB 50 ඍණ 5යි p. QDC 150 ඍණ 4යි p. දැන් ඔබ එකතු කරලා ගන්නවා කෙලින්ම පහළට QDM 150යි 50යි 200යි 210 මේ ටික ඔක්කොම ඍණ 5 4 9 2යි 11යි. කලින් ආපු උත්තරයමයි. ඒ නිසා මේ එකතු කරනකොට ඒක පහළට එකතු කරන්නේ හරහට එකතු කරන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔබට පහසු අතකට එකතු කරන්න. එක වගේ සමීකරණ තියෙන කට්ටිය නම් ඉන්නේ කෙලින්ම වැඩි කරලා ගන්න පුළුවන් වෙළඳපොළ ඉල්ලුම් සමීකරණ සඳහා. නිසා මේ අපි කතා කරපු කොටස ඔබට අපහසු සංකීර්ණ කොටසක් නෙමෙයි. ඊට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කොටසක්. එක පාරිභෝගිකයෙක් ගැන කතා කරලා එයාගේ ලේඛනය, වක්‍රය, සමීකරණය අපිට හදන්න පුළුවන්. ඒ වගේ පාරිභෝගික ඔක්කොමල්ලගේ ලේඛනය, වක්‍රය, සමීකරණය ගත්තොත් අපි ඒකට කියනවා වෙළඳපොළ ලේඛනය, වක්‍රය හා සමීකරණය කියලා. ඔබ මේ ඉගෙන ගත්ත කරුණ තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඔබේ නිබන්ධන ඊළඟ පිටුවේ 24 පිටුවේ එක අභ්‍යාසයක් දාලා තියෙනවා. තරමක් සංකීර්ණ කරපු අභ්‍යාසයක්, කරුණු කීපයක් කියලා තියෙනවා. මම ඔබට මේකටත් යම් විනාඩි ගාණක් දෙනවා. ඔබ තනියෙන් මේක කියවලා ඔබට පුළුවන් විදිහට මේ කියලා තියෙන කරුණ තේරුම් අරගෙන සමීකරණය ගොඩනගන්න උත්සාහ ගැනීමක් කරන්න. හැම කෙනාම නිකන් බලන් ඉන්න එපා මේ වෙලාවේ. මේ පිළිතුර අපට ආයි දානව නේද ගෲප් එකට. අපි ඒක බලන් ලියන්න පුළුවන් නේද වගේ තැන්වලින් නැතුව මේ දෙන විනාඩි දෙක තුන ඇතුළත ඔබ උත්සාහ කරන්න මේක පුළුවන් තරම් හරියට හදන්න මේ දීලා තියෙන ගාන කියවලා. හැමෝම එකපාරක් කියවලා උත්සාහ කරන්න මේක තනියෙන් ගණනය කිරීම කරන්න.
මම හිතනවා ඔබ මේ ගාන හදන්න නැති කියලා. මේවා ගණනය කරද්දී ඔබ අතින් යම් යම් අතපසුවීම් වැරදීම් සිදු වෙන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ඔබ කොහොම හරි ගානට ප්‍රවේශයක් ගන්න හෝ උත්සාහ කරන එක. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපෙන් අහලා තියෙන x භාණ්ඩේ y භාණ්ඩේ අලුත් වෙළඳපොළ ඉල්ලුම් සමීකරණ දෙක ගොඩනගන්න කියන එක. මේකේ ඔබට දීලා තියෙනවා මුලින්ම විස්තරයක්. XY කියලා භාණ්ඩ දෙකක් තියෙනවා. ඒ භාණ්ඩවල ඉල්ලුම් ශ්‍රිත අපට මුලින්ම දීලා තියෙනවා වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිත විදිහට. ඒතර X භාණ්ඩයේ සම්බන්ධයෙන් අපි ගත්තොත් X භාණ්ඩයේ සම්බන්ධයෙන් ගත්තොත් එයාගේ දැනට ශ්‍රිතේ දීලා තියෙනවා 10000 ඍණ 1200යි p කියලා. 10000 ඍණ 1200යි p. ඒතර ඒකට මොනවද කරන්න ඕන ගැළපිලි කියන එක අපි මේ ගාන ඇතුලේ තේරුම් ගන්න වෙනවා. ඊළඟ y ගේ ශ්‍රිතේ දීලා තිනවා 12000 ඍණ 1500යි p කියලා. අපි y ගේ ශ්‍රිතේ ගත්තොත් y භාණ්ඩේ පැත්තෙන් ගත්තොත් 12000 ඍණ 1500යි p කියන අගය ඔබට දීලා තියෙනවා. x භාණ්ඩයේ ඉල්ලුම් කර එක හා සමාන ඉල්ලුම් රටා සහිත පාරිභෝගිකයන් 5 දෙනෙක් x වලින් y වලට මාරු වෙලා තියෙනවා. එක්කෙනෙක්ගේ සමීකරණය අපට කියනවා 200 ඍණ 4යි p කියලා. දැන් වෙලා තියෙන්නේ x භාණ්ඩේ පාවිච්චි කරපු 5 දෙනෙක් ඉන්නවා එක වගේ ඉල්ලුම් රටා තියෙන 200 ඍණ 4යි p. ඒගොල්ලෝ x වලින් y වලට මාරු වෙලා. එහෙනම් ඒ 5 දෙනාගේ සමීකරණ වටිනාකම x වලින් අඩු වෙලා y වලට එකතු වෙන්න ඕනේ. ඒක බලන්න. මෙතනින් එහෙනම් අඩු වෙන්න ඕනේ කොච්චර අගයක්ද? ඉවත් වුණු 5 දෙනා. කොහොමද ඒක අපි හොයාගන්නේ? එක්කෙනෙක්ගේ සමීකරණය අපට කියනවා 200 ඍණ 5යි p කියලා. 200 ඍණ 4යි p කියලා. එක්කෙනෙක්ගේ සමීකරණ ඒ වගේ 5 දෙනෙක් ඉවත් වෙලා තියෙනවා. මේ වගේ 5 දෙනෙක්. ඒතර ඒකේ තේරුම ඉවත් වෙච්ච ගාන 205ක් කියන්නේ 1000යි ඍණ 5 20යි p. එහෙනම් මෙතනින් අයින් වෙන්න ඕනේ 1000 ඍණ 20යි p. හැබැයි එයාලා මේ ගානේ පැහැදිලිව කියනවා x භාණ්ඩෙන් ඉවත් වෙලා ඒ 5 දෙනාම y භාණ්ඩයට මාරු වෙලා කියලා. එහෙනම් මේ y ගේ සමීකරණයට ඒ ටික ඇවිල්ලා එකතු වෙන්න ඕනේ 1000 ඍණ 20යි p. අපි කලේ අපිට කියනවා x භාණ්ඩේ පාවිච්චි කරපු පාරිභෝගිකයෝ 5 දෙනෙක් එක හා සමාන ඉල්ලුම් රටාවක් තියෙන. ඒතර ඒකේ තේරුම 1000 ඍණ 20යි p වෙනවා සම්පූර්ණ එකතුව. ඒක x කෙන් අයින් වෙනවා y භාණ්ඩයට එනවා y ට ඇවිල්ලා එකතු කරලා. පැහැදිලි කියලාද? ඊළඟට අපිට කියනවා y භාණ්ඩේ ඉල්ලුම් කරපු පාරිභෝගිකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න y භාණ්ඩෙන් x භාණ්ඩට මාරු වෙලා. දෙන්නගේ ශ්‍රිත වෙනස්. ඔබ තේරුම් ගන්න ඕනේ මෙතන දුන්නේ එක වගේ ශ්‍රිත. මෙතන තියෙන්නේ වෙනස් ශ්‍රිත දෙකක්. බලන්න. එක්කෙනෙක්ගේ ශ්‍රිතය අපට කියනවා 300 ඍණ 50යි p. අනිත් එක්කෙනාගේ ශ්‍රිතය ගානේ ඔබට දීලා තිනවා 200 ඍණ 50යි p කියලා. 200 ඍණ 50යි p. එහෙනම් මේ දෙක එකතු කළොත් අපට එනවා 500 ඍණ 100යි p. එහෙනම් ඒ අගය y ගෙන් අඩු වෙන්න ඕනේ. y ගෙන් අඩු වෙන්න ඕනේ 500 ඍණ 100යි p. 500 ඍණ 100යි p. ඒක අයින් වෙන්න ඕනේ. ඒ අයින් වෙන එක x ට ගිහිල්ලා එකතු වෙන්න ඕනේ. මොකද y ගෙන් අයින් වෙලා x ට ගිහිල්ලා 500 ඍණ 100යි p. දැන් අපෙන් අහන්නේ අලුත් සමීකරණ දෙකේ අගය. අපිට තියෙන මේ ටික සුළු කරලා ගන්න. මේ දෙක වෙනම මතක තියාගන්න ගත්ත පෙරවැඩ දෙක. මෙතන ඔබට පේනවා දැන් 10000 ඍණ 1200යි p ඍණ 1000 ඍණයි ධන 20යි p. මෙතන ධන 500 ඍණ 100යි p. අපි සුළු කරගත්තොත් මේ 10000න් අඩු වෙනවා 1000ක්. 9000යි තව 500ක් එකතු වෙනවා. එහෙනම් 9500යි. ඍණ 1200ට මෙතන ධන 20යි p අගයක් එනවා. ඍණ 100ක් තියෙනවා. ඒතර ඍණ 1200 ඍණ 100 ඍණ 1300යි. ඒ ර්ණ 1280ට ධන 20ක් ආවම 1280යි p. ඊළඟ අපි ගත්තොත් y ගේ භාණ්ඩයේ සම්බන්ධයෙන් තත්වය 12000 ඍණ 1500යි p ධන 1000 ඍණ 20යි p ඍණ 500 ඍණයි ධන 100යි p.
මෙතන 12000යි 13000යි එකෙන් 500ක් ගියාම 12500යි. එතන මෙතන ඍණ 1500ක් තියෙනවා. මෙතන තව ඍණ 20ක් එනවා. 1520යි ඒකෙන් 100ක් අයින් වෙනවා. 1420යි. ඔබ ඊට සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගණනය කිරීම වලදී විශේෂයෙන් ඔබ දකින්න ඇති මෙතනින් අයින් වෙන කෙනාගේ ටික මම වරහන් කළා. එකතු වෙන කෙනා නිකන් ගත්තා. මෙයාගෙත් එකතු වෙන එක නිකන් ගත්තා අයින් වෙද්දි වරහන් කළා. ඒ වරහන දැම්මේ නැත්තම් මේ ඍණ ධන ලකුණු මාරු වෙලා ඔබේ පිළිතුර වැරදින්න පුළුවන්. හරි කල්පනාවෙන් ඔබ මේ ගණනය කිරීම කරන්න ඕනේ. x ගෙන් y ට යනකොට x ගෙන් අයින් කළා y ට එකතු කරන්න. y අතරලා x ට යනකොට y ගෙන් අඩු කරලා x ට එකතු කරන්න. ඒතර මේ උත්තර දෙක නිවැරදිව ඔබට ගන්න පුළුවන්. නිතරම එක ශ්‍රිතයකින් තව ශ්‍රිතයක් අඩු කරනකොට එක ශ්‍රිතයකින් තව ශ්‍රිතයක් අඩු කරනකොට ඊට ප්‍රවේශම් වෙන්න වරහන් භාවිතා කරන්න නැත්නම් ඔබේ VG යගයන් වලට ඒක නරක විදිහට බලපාන්න පුළුවන් පිළිතුරු වර්ධින්න පුළුවන් කමක් තියෙනවා. මම මේ උත්තරය ඔබ ගන්න නැති අඩුපාඩු තියෙනවා නම් ඔබට ඒවා නිවැරදි කර ගැනීමක් කරන්න පුළුවන්. කොහොමද මේ උත්තර ගත්තේ කියලා මේ පිළිතුරු මම නැවත ඔබට WhatsApp group එකට දාන්නම්. නමුත් මේ වෙලාවේ පුළුවන් තරම් ඔබ තනියෙන් හදලා උත්තරයක් ගන්න උත්සාහ කරන එක ඊටම වැදගත් කියලා මම හිතනවා. ඊළඟට මේ පාඩමේ අපි කතා කරන ඉල්ලුම කොටසේ අවසන් මාතෘකාවට තමයි අපි එන්නේ. ඔබ ටිකෙන් ටික ඉල්ලුම කියන කොටස දැන් ඉවර කරනවා. අද අපි ඉල්ලුමේ අන්තිම මාතෘකාව දැන් සාකච්ඡා කරන්න ගන්නේ. ඉල්ලුම් ප්‍රමාණය කියන වචන දෙක තමයි ඔබට ඊළඟ මාතෘකාවේ දෙන්නේ. ඉල්ලුම් ප්‍රමාණය හා ඉල්ලුම අතර වෙනස කියලා. ඔබ පොඩ්ඩක් හොඳින් අහන් ඉන්න. මේ පාඩම පටන් ගත්ත වෙලාවේ ඉඳන් මේ වෙනකන් ඉල්ලුම කියන වචනය ඉල්ලුම් ප්‍රමාණය කියන වචනය දෙකම අපි භාවිතා කළා. නමුත් ඒවා භාවිතා කරද්දී අපි ඒවේ වෙනසක් තැකුවේ නැහැ. අපි ඒ වෙනසක් ගැන හිතුවේ නැහැ. අපි අපිට කැමති තැනක ඉල්ලුම කිව්වා, ඉල්ලුම් ප්‍රමාණය කියලා කිව්වා. නමුත් දැන් ඔබට කියලා දෙන්න හදන්නේ ඇත්තට මේ වචන දෙකේ වෙනසක් තියෙනවා සංකල්පමය වශයෙන්. කොහොමද මේ වෙනස හඳුනාගන්නේ? කොහොමද මේ වෙනස සහිත මේ වචන පාවිච්චි කරන්නේ කියන එක. සයිතාම සැලකිල්ලෙන් ඔබ මේ කරුණු දෙක අහගෙන ඉන්න. මම මේ කරුණ ඔබට කියලා දීලා ඔබෙන් යම් ප්‍රශ්න කීපයකුත් අහනවා. ඔබ ඒවට හොඳ උත්තර දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. අපි වචන දෙක ගත්තොත් එකක් අපෙන් අහන්නේ ඉල්ලුම් ප්‍රමාණය, අනිත් එක ඉල්ලුම. ඉල්ලුම් ප්‍රමාණය. ඔබ මට උත්තරයක් දෙන්න. මේ පාඩම පටන් ගන්න වෙලාවේ අපි නිර්වචනය කළේ ඉල්ලුමද ඉල්ලුම් ප්‍රමාණයද? මතකද ඔබට? ඉල්ලුම. අපි ඉල්ලුම නිර්වචනය කළා තමයි පාඩම පටන් ගත්තේ. හැම කෙනාම මතක් කරලා දෙන්න බෑ උත්තරය. ඉල්ලුම කියන එක අපි නිර්වචනය කරපු විදිය ඔබට මතක ඇති. මොකද ඉල්ලුම කියලා කියන්නේ? කිසියම් නිශ්චිත අවස්ථාවක අන්සාධක ස්ථාවරව තියෙද්දී කිසියම් භාණ්ඩයකට පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න කැමැති, මිලදී ගන්න හැකියාව ඇති, මිලදී ගන්න සූදානම් විවිධ ප්‍රමාණ කියලා. ඒතර ඔබට පැහැදිලි මේ නිර්වචනය ඇතුලේ කියවුණා ඉල්ලුම කියලා කියන්නේ විවිධ මිල ගණන් යටතේ. විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න සූදානම් විවිධ ප්‍රමාණ. ඉල්ලුම නිර්වචනය කරද්දී අපි කියන්නේ නිශ්චිත අවස්ථාවක අන්සාධක ස්ථාවරව තියෙද්දී භාණ්ඩයකට පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න සූදානම් විවිධ ප්‍රමාණ කියලා. ඔබට හැමතිස්සම මේ සංසන්දනය තමයි පහසු මේ වගේ දෙයක් තේරුම් ගන්න. ඉල්ලුම් ප්‍රමාණය කියන එකේදී ඔබ බලන්න අපි ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ කිසියම් එක් මිලක් යටතේ මිලදී ගන්න සූදානම් ප්‍රමාණය. ඔබ හොඳින් හිතන්න ඉල්ලුම කියන වචනෙන් අපි අදහස් කරන්නේ භාණ්ඩයකට තියෙන්න පුළුවන් විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න සූදානම් විවිධ ප්‍රමාණ. විවිධ මිල ගණන් විවිධ ප්‍රමාණ. ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ කිසියම් නිශ්චිත එක මිලක් යටතේ මිලදී ගන්න සූදානම් ප්‍රමාණය කියන්නේ. ඔක තමයි මේ සංකල්ප දෙකේ වෙනස. නමුත් මේ සංකල්ප දෙකේ වෙනස වඩාත්ම හොඳින් තේරුම් ගන්න නම් ඔයිට වඩා දෙයක් මම ඔබට කියලා දෙන්න එක වැදගත් කියලා මම හිතනවා. ඔබටත් පුළුවන් ඒකේ උත්තරේ හිතන්න. හොඳට හිතලා බලලා ඔබ උත්තරයක් දෙන්න මට. මම බෝඩ් එකේ දානවා ඔබ ඉගෙන ගත්ත දෙයක්. අපි ගමු ඉල්ලුම් ලේඛනයක්. මම ගන්න ඉල්ලුම් ලේඛනයේ මිල 0යි
5යි 10යි 15යි. අපි දුම් මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා කියලා 40යි. මිල එන්න වැඩි වෙද්දි මේක අඩු වෙනවා 30යි 20යි 10යි. ඔබ මට උත්තරයක් දෙන්න හොඳට කල්පනා කරලා මිල වැඩි වෙද්දි මේතර ප්‍රමාණය අඩු වෙලා මේ තියෙන ඉල්ලුම් ලේඛනයක්. මේ ලේඛනෙන් පේන්නේ ඉල්ලුමද ඉල්ලුම් ප්‍රමාණයද? උත්තරේ හිතලා කියන්න බලන්න. මේ ඉල්ලුම් ලේඛනෙන් පේන්නේ ඉල්ලුමද ඉල්ලුම් ප්‍රමාණයද? ඔබට දැන් උත්තරයක් තියෙනවද? මොකද උත්තරේ? මේ ලේඛනෙන් පේන්නේ ඉල්ලුම. මේ ලේඛනෙන් පේන්නේ ඉල්ලුම. හැබැයි මේ ලේඛනෙන් ඉල්ලුම පේනවා කියලා කියන්නේ මෙතන විවිධ මිල ගණන් යටතේ මොනවද පෙන්වන්නේ? විවිධ ප්‍රමාණ. එක එක මිල යටතේ එක එක ප්‍රමාණ තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණය පේන්නේ මොකෙන්ද? මෙතන අපි එක මිලක් තෝරගත්තොත් 5යි කියලා ඒ තෝරගත්ත මිල යටතේ ප්‍රමාණයට අපි කියන ඉල්ලුම් ප්‍රමාණය කියලා. මේ ලේඛනයෙන් පේන්නේ ඉල්ලුම. එතන තියෙන එක මිලක් යටතේ එක ප්‍රමාණයකට අපි සංකල්පනාත්මකව කියන මොකක් කියලාද? ඉල්ලුම් ප්‍රමාණය කියලා. පැහැදිලිද කියන දේ? දැන් ඔබ හිතන්න මම තව එකක් ඉස්සරහට ගන්නවා මේකේ පියවර. මම අදිනවා ඉල්ලුම් වක්‍රය 5 10 15. ප්‍රමාණය අපි ගමු 10 20 30 40. මිල බිඳුවේදී 40යි, මිල 5ේදී 30යි, මිල 10ේදී 20යි, මිල 15ේදී 10යි. අපි දැන් මේ ටික යා කරලා ඇන්දොත් ඉල්ලුම් වක්‍රයක් විදිහට මේ ලක්ෂ ගැන අපි ඉච්චර හිතන්න නැතුව අදහස ගමුකෝ. අපි මේ වක්‍රය ඇන්දොත් මේ විදිහට. ඔබ මට කියන්න ඉල්ලුම් වක්‍රෙන් පේන්නේ ඉල්ලුමද ඉල්ලුම් ප්‍රමාණයද? මොකද උත්තරේ? ඉල්ලුම් වක්‍රකින් පේනෝ විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමාණ. එහෙනම් මොකෙන්ද පේන්නේ? ඒත් ඉල්ලුම තමයි පේන්නේ ඉල්ලුම් වක්‍රේ. එතන ඉල්ලුම් ප්‍රමාණය පේන්නේ කොහෙන්ද? ඔව් ඉල්ලුම් ප්‍රමාණය පේනවා එක මිලකදී යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ කාගෙන්ද පේන්නේ? ලක්ෂයෙන් තමයි පේන්නේ. ඒස ඔබ හොඳින් මතක තියාගන්න මේ ඔබ කලින් ඉගෙන ගත්ත දේවල්. මේ ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය අතර වෙනස කතා කරද්දී නිතරම ඉල්ලුම් වක්‍රය මගින් තමයි ඉල්ලුම පෙන්වන්නේ. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය පේන්නේ ඉල්ලුම් වක්‍රය මත තියෙන එක් ලක්ෂයකින්. මොකක් හරි එක ලක්ෂයකින්. එතකොට ඉල්ලුම් වක්‍රයෙන් පේන්නේ හැමතිස්සෙම ඉල්ලුම. මුළු ඉල්ලුම් වක්‍රයෙන් පේන්නේ ඉල්ලුම. හැබැයි ඉල්ලුම් වක්‍රය මත තියෙන එක ලක්ෂයක් ගැන අපි කතා කරොත් ඒකෙන් අපි කියනවා පේන්නේ ඉල්ලුම් ප්‍රමාණය කියලා. එහෙනම් මම හිතනවා ඔබට මේ සංකල්ප දෙකේ වෙනස ඉතා හොඳින් දැන් පැහැදිලි වෙන්න ඕනේ. ඉල්ලුම කියන්නේ විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමාණ. ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ එක මිලක් යටතේ මිලදී ගන්න සූදානම් ප්‍රමාණය. ඉල්ලුම් වක්‍රකින් නිතරම නිරූපණය වෙන්නේ භාණ්ඩක ඉල්ලුම. එහෙමනම් ඉල්ලුම් වක්‍රයේ එක ලක්ෂයකින් පේන දෙයට අපි කියන මොකක් කියලාද? ඉල්ලුම් ප්‍රමාණය කියලා. ඔබට මේ සටහනේ කරුණු ටික කියලා තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණය කියන සංකල්පයෙන් අදහස් කරන්නේ දෙන ලද අවස්ථාවක අනිකුත් කරුණු නොවෙනස්ව තියෙද්දී කිසියම් මිලක් යටතේ මිලදී ගන්න සැලසුම් කර ප්‍රමාණය. කිසියම් මිලක් යටතේ. ඒක ලේඛනයේ හෝ වක්‍රයේ හෝ එක ලක්ෂයකින් පේනවා කියලා තියෙනවා. ඉල්ලුම කියන සංකල්පයෙන් පේන්නේ අනිකුත් කරුණු නොවෙනස්ව තියෙද්දී යම් අවස්ථාවක විවිධ මිල ගණන් යටතේ ඉල්ලුම් කරන ප්‍රමාණ අතර තියෙන සම්බන්ධය ලේඛනයක් හෝ වක්‍රයක් මගින් පේන්නේ ඉල්ලුම කියන එක ඔබට පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් ඒකම දිගුවක් ලෙසයි අපි ඊළඟ මාතෘකාව කතා කරන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම. මම මේ මාතෘකාව ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමකට යන්න කලින් මේකෙම පොඩි දිගුවක් ගන්නවා. ඉල්ලුම කියන්නේ ඉල්ලුම් වක්‍රයට නම්. ඉල්ලුම කියන්නේ ඉල්ලුම් වක්‍රයට නම්. ඉල්ලුම වෙනස් වෙනවා කියලා කියන්නේ ඉල්ලුම් වක්‍රය වෙනස් වෙනවා කියන එක. ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ වක්‍රයේ මත තියෙන එක ලක්ෂයකට නම්. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියන්නේ ලක්ෂ්‍ය වෙනස් වෙනවා කියන එක. ඉතින් ඔබ ඉතාමත්ම හොඳින් අවබෝධයක් ඇතුව ඊළඟ මාතෘකාවට එන්න. ඉල්ලුම පේන්නේ ඉල්ලුම් වක්‍රෙන් නම් ඉල්ලුම වෙනස් වෙනවා කියන්නේ වක්‍ර වෙනස් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ වක්‍රයේ තියෙන එක ලක්ෂයකට නම් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියන්නේ ලක්ෂ වෙනස් වෙනවා. ඔන්න ඒ સિદ્ધාන්ත දෙක ගැනයි අපි දැන් ඊළඟ කොටසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ගැන කතා කරලා ඊට පස්සේ අපි කතා කරමු මොකක්ද ඉල්ලුමේ වෙනස කියන්නේ කියලා. ඔබ හොඳින් බලන්න. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම. දැන් ඔබ එක දෙයක් දන්නවා මම කිව්ව මුලදීම ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම කියද්දි ඉල්ලුම් ප්‍රමාණය පේන්නේ වක්‍රය මත තියෙන ලක්ෂයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියන්නේ වක්‍රය මත ලක්ෂ වෙනස් වෙනවා.
නමුත් ඇත්තට මේකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගමු. මම මේ අඳින රූප සටහන දිහා හොඳින් බලන්න ඔබ. අපි හිතමු භාණ්ඩේ මිල රුපියල් 10 දී ඒකක අපි හිතමු 80ක ඉල්ලුම් ප්‍රමාණයක් තියෙනවා. 10 දී ඉල්ලුම් ප්‍රමාණය 80යි. එක මිලකදී මිලදී ගන්න සැලසුම් කරපු ප්‍රමාණය. දැන් ඔබ හොඳින් බලන් ඉන්න. මේ රුපියල් 10 කියලා තියෙන මිල අපි හිතමු නිකමට රුපියල් 15 දක්වා වැඩි වෙනවා. වැඩි වුණොත් ඔබට පේනවා ඉල්ලුම් කරන ප්‍රමාණය අපි හිතමු 80 ඉඳලා 50ට අඩු වෙනවා කියලා. මිල වැඩි වෙලා ප්‍රමාණය අඩු වෙනකොට මෙතන තිබ්බ ලක්ෂය ඔබට පේනවා වක්‍ර දිගේ කොහෙටද යන්නේ? උඩට යනවා. ඔන්න ඔය සිද්ධිය තමයි අපි කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. දැන් මෙතන මොකද උනේ? මිල වෙනස් වුණා. මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. මිල වෙනස් වෙනවා කියද්දී හැම තිස්සෙම මිල හැර අන් සාධක කොහොම ඉන්න ඕනේ කියලාද අපි කියන්නේ ස්ථාවර වෙන්න ඕනේ. ඒක මේ පාඩමේ මුල ඉගෙන ගත්ත දේවල්. භාණ්ඩේ මිල වෙනස් වෙන වෙලාවේ මිල හැර අන් සාධක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේක පැහැදිලි කරන්නේ? අනෙකුත් සාධක ස්ථාවරව තියෙද්දී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණා. එතකොට එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. අන්න ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන එක පැත්තක් අපට පේනවා. ඒ තුල සිද්ධ වුණේ ඉල්ලුම් වක්‍රයේ දිගේ ලක්ෂය මෙතන තිබ්බ එක මෙතනට ඉහළට ගමන් කළා. අපි අනිත් පැත්ත හිතමු. රුපියල් 10ට තියෙන මිල අඩු වෙනවා රුපියල් 5 දක්වා. එහෙම අඩු වුණොත් අපි හිතමු ඉල්ලුම් ප්‍රමාණය මෙතන වැඩි වෙනවා කියලා 120 දක්වා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙද්දී වක්‍ර දිගේ ලක්ෂය එනවා කොහෙටද? පල්ලෙහාට. අන්න වක්‍ර දිගේ ලක්ෂය පල්ලෙහාට එනවා. අපි ඒකට කියනවා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම. වක්‍ර දිගේ ලක්ෂය උඩට යනවා. අපි ඒකට කියනවා ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන කතාව මේ රූප සටහන ඇතුලේ දැන් සම්පූර්ණයෙන් ඔබට පේනවා. හැබැයි ඔබ අවබෝධයෙන් මෙන්න මේ කරුණු ටික පෙළගස්ව ගන්න ඕනේ. හැමෝම කියන්න. දැන් ඔබේ විභාගයේ අහලා තිනවා මේ මෑතක ප්‍රශ්න පත්‍රවල පවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම, ඉල්ලුම් වෙනස් වීම ගැන. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම යනු කුමක්ද කියන ප්‍රශ්නයට අපි උත්තරයක් ගන්න ගියොත් අපි පිළිවෙලින් කියමු. අනෙක් සාධක නොවෙනස්ව තියෙද්දී. අන්න සාධක ස්ථාවරව තියෙද්දී. කවුරු වෙනස් වීම නිසාද? සලකා බලන භාණ්ඩේ මිල වෙනස් වීම නිසා. ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීමට අපි කියනවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමක් කියලා. ඒ වෙනස් වීම තුළ ඉල්ලුම් වක්‍රය දිගේ ලක්ෂය එක්ක ඉහළට එක්ක පහළට චලනය වීමක් වෙනස් වීමක් අපට දකින්න පුළුවන්. හොඳින් අහන්න එහෙනම්. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා. දැන් මේ සටහනේ ලියන්න ඕන නිර්වචනය. මොකක්ද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ? අනෙකුත් සාධක නොවෙනස්ව තියෙද්දී සලකා බලන භාණ්ඩේ මිල වෙනස් වීම නිසා එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. එහිදී වක්‍රයේ දිගේ ලක්ෂයේ ඉහළට ගමන් කිරීමක් හෝ පහළට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. දැන් ඔබේ පැත්තෙන් ඔබ හොඳින් මතක තියාගන්න ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන සිද්ධියට බලපාන්නේ කවුරු විතරද? සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම විතරයි. අන්සාධක ස්ථාවරයි. අනිත් පැත්තෙන් මම ඔබට පොඩි කතාවක් කියනවා මෙතනදී හොඳින් අහන් ඉන්න. මේ ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් පාරිභෝගිකයාගේ සැලැස්ම. පාරිභෝගික ප්ලෑන් එක. දැන් ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසක් වෙනකොට වෙන්නේ ප්ලෑන් එක වෙනස් වෙන්නේ නැහැ. මේ එකම වක්‍රය තමයි තියෙන්නේ. මේ සැලැස්ම ඇතුලේ අපි නතර වෙන තැනක් තීරණය කරන්න ඕනේ. දැන් ඔබට ඒක තවත් පැහැදිලිව මෙහෙම ලියුවනම්. දැන් අපි මේකේ තියෙන විදිහට ගත්තොත් මිල 5 නම් 120ක් ඉල්ලනවා. මිල 10 වුණොත් 80යි. මිල 15 වුණොත් 50යි. මේක තමයි ප්ලෑන් එක. මේ තියෙන්නේ ප්ලෑන් එක. ඒ ප්ලෑන් එකේ අපි නතර වෙන්නේ කොතනද කියලා තීරණය වෙන්නේ මිලෙන්. දැන් මම 120ක් ගන්නවද 80ක් ගන්නවද 50ක් ගන්නවද කියලා තීරණය කරන්නේ මිල. ඒතකොට මේ මිල මගින් තමයි සැලැස්මේ නතර වෙන තැන තීරණය කරන්නේ. අපි නතර වෙලා හිටියේ මෙතන 10යි 80යි. හැබැයි මිල වෙනස් වුණා කියන්නේ සැලැස්ම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි සැලැස්මේ ඉන්න තැන වෙනස් වෙනවා. එහෙනම් මේ ප්ලෑන් එක හැමමයි. හැබැයි මේ ප්ලෑන් එකේ අපි මෙතන නතර වෙලා හිටියා. මිල වැඩි වෙච්ච ගමන් අන්න අපි ඉන්න තැන වෙනස් වුණා. අපි ප්ලෑන් එකේ මෙතන නතර වෙලා හිටියා. මිල අඩු වෙච්ච ගමන් මෙන්න අපි ඉන්න තැන වෙනස් වුණා.
සැලැස්ම වෙනස් වෙන්නේ නැහැ. නමුත් සැලැස්ම ඉන්න තැන වෙනස් වීමක් හැමතිස්සෙම මේකෙත් දකින්න පුළුවන්කම තියෙනවා. මේක අපිට විස්තර කරන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියද්දි මේකේ පැති දෙකක් තියෙනවා. එකක් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම, අනිත් එක ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම. right ඒ දෙක තමයි මේ පෙන්වුවේ වැඩි වීම සහ අඩු වීම කියලා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ හැමතිස්සෙම මේ බලන්න. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ භාණ්ඩයේ මිල අඩු වුණොත්. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ භාණ්ඩයේ මිල මොකක් වුණොත් වැඩි වුණොත්. අනිත් පැත්තෙන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ වක්‍ර දිගේ ලක්ෂය පහළට යනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ වක්‍ර දිගේ ලක්ෂය ඉහළට යනවා. ඔබේ පැත්තෙන් ඔන්න ඔය කරුණු කීපේ මතක තියාගන්න එක වැදගත්. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන කාරණාව පැහැදිලි කිරීමක් කරනකොට. අපොඩක් අපේ නිබන්ධනයත් එක්ක ගියොත් මුලින්ම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන සටහන ඔබ සම්පූර්ණ කරගන්න. කිසියම් නිශ්චිත අවස්ථාවක අනිකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම හෝ අඩු වීමට අපි කියනවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා. මේකේ පල්ලෙහෙන් කියනවා ඉල්ලුම කියන්නේ යම් කාල සීමාවක් තුල පාරිභෝගිකයෙකුගේ මිලදී ගැනීමේ ලයිස්තුව නැත්නම් සැලැස්ම. එම ලයිස්තුවේ ඔහු සිටිය යුතු ස්ථානය තීරණය කරන්නේ භාණ්ඩයේ මිල. මිල වෙනස් වීමෙන් සැලැස්මේ සිටින ස්ථානය පාරිභෝගිකයා වෙනස් කරනවා. නමුත් සැලැස්ම වෙනස් කරන්නේ නැහැ. මම ඒකයි ඔබට පුන පුනා කිව්වේ ඉල්ලුම් වක්‍රය කියන්නේ සැලැස්ම. ඉල්ලුම් වක්‍රයේ කොතනද ඉන්නේ කියන එක තීරණය කරන්නේ මිල. ඒ මිල වෙනස් වීමෙන් වෙන්නේ ඉන්න තැන වෙනස් වෙනවා. ඒ ඉන්න තැන වෙනස් වෙන එක තමයි ඇත්තටම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ. මේකෙදි මතකම තියාගන්න ඕනේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීමෙන් විතරයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හෙවත් මේ වක්‍රයේ දිගේ ලක්ෂයේ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. මේ කියන එබැවින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේදී ඉල්ලුම් වක්‍රය වෙනස් නොවන අතර ප්ලෑන් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉල්ලුම් වක්‍රයේ දිගේ ලක්ෂයේ ඉහළට හෝ පහළට ගමන් කරන්න පුළුවන්. භාණ්ඩයේ මිල වැඩි වෙනවා නම් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා වක්‍ර දිගේ ලක්ෂය ඉහළට යනවා. භාණ්ඩයේ මිල අඩු වෙනවා නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා වක්‍ර දිගේ ලක්ෂය පහළට යනවා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම, ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම කියලා අපි විවහාර කරන්නේ ඒක. ඒ කොටස් දෙක මේකේ ඔබට පෙන්නලා තියෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම, එහිදී ඔබ ලියන්න ඕන හිස්තැනේ වක්‍රයේ දිගේ ලක්ෂය පහළට ගමන් කරනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වීමක් නම් වක්‍ර දිගේ ලක්ෂය ඉහළට ගමන් කරනවා. මෙතන ඔබට පුළුවන් මේ රූප සටහන සම්පූර්ණ කරගන්න ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම සහ අඩු වීම පෙන්වන්න. ඔබ කල යුත්තේ ඉල්ලුම් වක්‍රය ඇඳලා දැන් මේ රූපෙත් බලාගෙන අඳිද්දි වරද්දන්න එපා. ඉල්ලුම් වක්‍රය ඇඳලා මැද ලක්ෂයක් ලකුණු කරගන්න. ලකුණු කරගෙන ඔබ හිතන්න ඔන්න මෙතන තමයි ඉන්නේ. ඒක තීරණය වෙන්නේ මිලෙන්. ඔන්න මිල වැඩි වුණා. වැඩිනොත් ප්‍රමාණය අඩු කරනවා. අන්න ලක්ෂය දිගේ වක්‍රය දිගේ ලක්ෂය උඩට යනවා. මිල අඩු වෙනවා. ඔන්න ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. වැඩි වෙනවා. වක්‍ර දිගේ ලක්ෂය පහළට එනවා. මෙන්න මේ කරුණයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමෙදි මතක තියාගන්න ඕනේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ මිල වෙනස් වීම නිසා විතරමයි. එහි ප්‍රතිඵලයක් ලෙස වෙන්නේ වක්‍රය මත ලක්ෂය වෙනස් වෙනවා මිසක් වක්‍රයේ කිසිදු ආකාරයක වෙනසක් වෙන්නේ නැහැ කියන එක ඔබ හොඳින් මතක තබා ගැනීමක් කළ යුතුයි. එවනම් අපි ඊළඟ කොටසට යමු. මේ පාඩමේ ඔබට කියා දෙන්න තියෙන අන්තිම කොටස ඉල්ලුම වෙනස් වීම කියන එක. දැන් ඔබට හොඳ අවබෝධයක් තියෙනවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න මම අහන ප්‍රශ්න ටිකට ඔබ ආයෙ උත්තරයක් දෙන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න කවුද වෙනස් වෙන්න ඕනේ? මිල. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණොත් වෙනස් වෙන්නේ සැලැස්මද සැලැස්මේ ඉන්න තැනද? ඉන්න තැන වෙනස් වෙන්නේ. ඒ නිසා වක්‍රයද වෙනස් වෙන්නේ වක්‍රය මත ලක්ෂ්‍යද වෙනස් වෙන්නේ ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ. ප්‍රමාණය වැඩි වුණොත් ලක්ෂ්‍ය පල්ලෙහාට එනවා. ප්‍රමාණය අඩු වුණොත් වක්‍ර දිගේ ලක්ෂ්‍ය ඉහළට යනවා. අපි බලමු මේකේ දෙවෙනි කොටස මොකක්ද ඉල්ලුම වෙනස් වීම කියන්නේ කියලා. ටිකක් කල්පනාවෙන් මේ කතාව බහගෙන ඉන්න. ඔබ එක දෙයක් දන්නවා මම උගන්වන කලින්ම ඒ තමයි ඉල්ලුම කියන එක පේන්නේ ඉල්ලුම් වක්‍රෙන් නම් ඉල්ලුම වෙනස් වෙනවා කියන්නේ කවුරු වෙනස් වෙන්න ඕනද? වක්‍ර වෙනස් වෙන්න ඕනේ. එහෙනම් දැන් අපි මේ කතා කරන්න හදන්නේ ඉල්ලුම් වක්‍රය වෙනස් වීම ගැන. නැත්නම් වක්‍රයේ විතැන් වීම ගැන. වක්‍රයක් වෙනස් වෙනවා කියන්නේ වක්‍රයේ විතැන් වෙනවා කියන්නේ. ඔබ බලන්න මේ පැහැදිලි කිරීම ඉල්ලුම වෙනස් වීම. අපි හිතමු කිසියම් භාණ්ඩයක් සම්බන්ධ ඉල්ලුම් වක්‍රයක් තියෙනවා. මිල රුපියල් 10දී ඒක 80ක ප්‍රමාණයක් සහිත අවස්ථාවක් අපි මාක් කරමු මුලින්. දැන් හොඳ කල්පනාවෙන් ඔබ හිතන්න මේ ඉල්ලුම් වක්‍රය අපි අර කලින් කිව්වා වගේ
මිල 15ක් වුණොත් අපි හිතමු ඕනනම් ඒක 50යි. මිල 5ක් වුණොත් ඒක 120යි. ඔහොම තියෙනවා. දැන් මම මේකේ ලේඛනයක් ගත්තොත් මිල 5 10 15 කියලා ඉල්ලුම් ප්‍රමාණය එන්නේ 120 80 50 කියලා. දැන් ඔබ හොඳින් අහගෙන ඉන්න මම මේ කියන දේ. පාරිභෝගිකයාගේ අපි හිතමු ආදායම වැඩි වුණා. දැන් ආදායම වැඩි වෙච්ච නිසා වෙනද රුපියල් 5ට යා ඉල්ලුවේ 120යි. හැබැයි දැන් සමහරක් විට යා රුපියල් 5ට 120 නෙමෙයි සමහර විට යා දැන් 150ක් ඉල්ලනවා. ඒ ඉල්ලන්නේ මිල වෙනස් වෙච්ච නිසා නෙමෙයි ආදායම වැඩි වෙච්ච නිසා. ඉස්සර රුපියල් 10ට යා ඉල්ලුවේ 80යි. දැන් රුපියල් 10ට 80ක් නෙමෙයි අපිට මෙයා 120ක් ඉල්ලනවා. ඉස්සර රුපියල් 15 දී ඉල්ලුවේ 50යි. දැන් 15 දී යා 80ක් ඉල්ලනවා. ඔබ තේරුම් ගන්න වැදගත්ම දේ මෙතන මේ ප්‍රමාණය වෙනස් වෙන්නේ මිල නිසා නොවේ. පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වෙච්ච නිසා. ආදායම වැඩි වෙච්ච නිසා. මේ ඉල්ලුම් වක්‍රයේ විතැන්වීමක් සිද්ධ වෙන්න නම් ඔබට පරණ කතාවක් මතක් කරා නම් ලේසියි. අපි ඉගෙන ගත්ත මතකද නිෂ්පාදන හැකියාව වක්‍රය. මම ඔබට කිව්වා වක්‍රය අඳිනකොට තාක්ෂණය, සම්පත්, ඵලදායීතාව අපි ස්ථාවර කළා. ඒවා වෙනස් වෙච්ච ගමන් තමයි වක්‍ර වෙනස් වුනේ. එතකොට මතක තියාගන්න මේ સિદ્ધාන්තය. ඕනම වක්‍රයක් අපි නිර්මාණය කරාට පස්සේ ඒ වක්‍රය නිර්මාණය කරනකොට ස්ථාවරයි කියලා හිතපුවා වෙනස් වුණොත් වක්‍ර වෙනස් වෙනවා. මේ ඉල්ලුම් වක්‍රය අඳිනකොට අපි කියනවා මිලහැර අන්සාධක ස්ථාවරයි කියලා. එහෙනම් මේ මිලහැර අන්සාධක අපි ස්ථාවර කරපු එකේ අන්සාධක කියලා ගත්ත ඕනම එකක් වෙනස් වුණොත් මේ වක්‍ර වෙනස් වෙනවා. ඔන්න බලන්න වෙන දේ. දැන් මිල 5ෙදිම ප්‍රමාණය 150යි. 5ෙදිම ප්‍රමාණය 150යි. 10ෙදි ඉස්සර 80යි ගත්තේ දැන් 120ක් ගන්නවා. 15ෙදි ඉස්සර 50යි ගත්තේ දැන් 50 නෙමෙයි 80ක් ගන්නවා. දැන් ඔබට පේනවා මේ අලුත් ලක්ෂ ටික ලකුණු කරලා ඇන්දොත් ඉල්ලුම් වක්‍රය දකුණු පැත්තට ගියා. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වුණා කියලා අපි කියනවා. ඒතර ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්න මිල බලපෑවේ නෑ මේ බලන්න. ඒක 80ක් ඉස්සර ඉල්ලුවා මිල 10ට. දැන් ඒක 120ක් ඉල්ලද්දිත් මිල 10යි. මිල ස්ථාවරයි. හැබැයි මේ ප්‍රමාණය 80න් 120ට වැඩි වුණා. කොහොමද ඒ වැඩි වුණේ? පාරිභෝගිකගේ ආදායම වැඩි වෙච්ච නිසා. ඔබ හොඳින් තේරුම් ගන්න ඉල්ලුම වෙනස් වෙන්න නම් කිසිසේත්ම මිල වෙනස් වෙන්නේ නැහැ. මිල හැර අන්සාධකයක් තමයි වෙනස් වෙන්නේ. මොනවද මිල හැර අන්සාධක කියන්නේ? අපි කතා කළා අන්සාධක ගණනාව. සම්බන්ධිත භාණ්ඩ මිල, ආදේශක අනුපූරක මිල, පාරිභෝගික රුචිය, පාරිභෝගික ආදායම, ගැනුම්කරුවන් සංඛ්‍යාව, අපේක්ෂාවන් මේ ගොඩක් දේවල් අපි කිව්වා. එහෙනම් ඉල්ලුම් වක්‍රය අඳිනකොට ස්ථාවරයයි තීරණය කරපු ඕනෑම සාධකයක් වෙනස් වීම නිසා මේ ඉල්ලුම වැඩිවීමක් හෝ අඩුවීමක් වෙනවා. ඒකට අපි කියනවා ඉල්ලුමේ වෙනසක් කියලා. එතකොට ඔබ තේරුම් ගන්න ඉල්ලුම වෙනස් වෙන්න බල නොපාන සාධකය තමයි මිල. ඉල්ලුම වෙනස් වෙන්න බලපාන්නේ මිල හැර අන්සාධක. දැන් මේක මම ගත්තේ ඉල්ලුම වැඩි වෙන්න. ඔබ හිතන්න ඕකේ අනිත් පැත්තෙන්වත් පුළුවන් නේ. අපි හිතමු පාරිභෝගිකයාගේ ආදායම අඩු වුණා කියලා හිතන්නකෝ. ඉස්සර 5ෙදි 120ක් ඉල්ලුවට දැන් ඉල්ලන්නේ අපි හිතමු 80යි. ඉල්ලන එක අඩු කරලා තියෙන්නේ. ඉස්සර 10ට 80ක් ඉල්ලුවට දැන් අපි හිතමු ඉල්ලන්නේ 50යි. ඉස්සර 15ෙදි 50ක් ඉල්ලුවට අපි හිතමු දැන් 50ක් ඉල්ලන්නේ. අපි මේ ලක්ෂ දෙක ලකුණු කරමුකෝ. 5ෙදි 80යි මෙතන. 10ෙදි 50යි මෙතන. දැන් වක්‍රය ඇඳොත් එන්නේ මේ පැත්තට. වක්‍රය වමට විතැන් වෙලා. එසොබ මතක තියාගන්න ඉල්ලුමේ වෙනසකදී ඉල්ලුම් වක්‍රය දකුණට හෝ වමට විතැන් වෙනවා. ඒ විතැන් වෙන්නේ මිල වෙනස් වීම නිසා නෙමෙයි නිතරම මිල හැර අන්සාධක වෙනස් වීම නිසා. ඔබට පේනවා මෙතන මිල හේමම තියේදී ප්‍රමාණ තීරු වෙනස් වෙනවා. ඒ කියන්නේ ලේඛන අලුත් වෙනවා. ලේඛන වෙනස් වෙනවා. වක්‍ර වෙනස් වෙනවා. පාරිභෝගිකයාගේ මුළු සැලැස්මම වෙනස් වෙනවා කියන එකයි ඇත්තට මේකෙන් අවධාරණය කරන්නේ. ඉල්ලුම වෙනස් වීම කියන එක. එතකොට ඔබේ පැත්තෙන් ඉල්ලුම වෙනස් වීම යනු කුමක්ද කියන එකට අපි මේක බලාගෙන උත්තරයක් හදුවොත් මොකද අපිට කියන්නේ? අපි කියනවා කිසියම් අවස්ථාවක සලකා බලන භාණ්ඩේ මිල ස්ථාවරව තියෙද්දී
මිල වෙනස් කරන්නේ නැහැ. ඉල්ලුම තීරණය වෙන්න බලපාන අනෙකුත් ඕනෑම සාධකයක වෙනස් වීම මත ඉල්ලුමේ සිදුවන වැඩිවීම හෝ අඩුවීම අපි නම් කරනවා ඉල්ලුම වෙනස් වීම කියලා. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව තියෙද්දී අන්සාධක එකක් හෝ කිහිපයක් වෙනස් වීම මත ඉල්ලුම වැඩිවීම හෝ අඩුවීම අපි කියනවා ඉල්ලුම වෙනස් වීම කියලා. ඒකෙත් පැති දෙකක් තියෙනවා. ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්, ඉල්ලුම් වක්‍රය දකුණට යනවා. ඉල්ලුම අඩු වෙන්න පුළුවන්, ඉල්ලුම් වක්‍රය වමට යනවා. මිල හැර අන්සාධකයක් වෙනස් වීම නිසා නිතරම ඉල්ලුමේ වෙනසක් වෙන්නේ, ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයේ වෙනසක් වෙන්නේ. මේක දකුණට වමට විතැන් වෙන විදිය ගැන, සාධක ගැන මම නැවත පැහැදිලි කිරීමක් කරන්න. මෙතන පොදු સિદ્ધාන්තය ඔබ තේරුම් ගත යුතුයි. මේකේ මුලින්ම කියලා තියෙනවා හිස්තැනේ ඔබ පුරව ගන්න ඕනේ ඉල්ලුම වෙනස් වීම යනු කුමක්ද කියන එකට උත්තරේ. සලකා බලන භාණ්ඩයේ මිල නොවෙනස්ව තියෙද්දී ඉල්ලුම තීරණය කරන අනෙකුත් ඕනෑම සාධකයක් හෝ සාධක කීපයක් වෙනස් වීම නිසා ඉල්ලුම වැඩිවීම හෝ අඩුවීමට අපි කියනවා ඉල්ලුම වෙනස් වීම කියලා. මේක කියනවා ඉල්ලුමේ වෙනසක් කියන්නේ පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ සැලැස්ම වෙනස් වීම. හැම මිලකදීම ගන්න සූදානම් ප්‍රමාණය වෙනස් වීම. ඒකට මිල හැර අන්සාධක වෙනස් වෙන්න ඕනේ. සැලැස්ම වෙනස් වෙනවා කියලා කියන්නේ ලේඛනය වෙනස් වෙනවා. වක්‍රය වෙනස් වෙනවා. සමීකරණ වෙනස් වෙනවා. ඒ සියල්ල වෙනස් වෙනවා. ඒක තමයි ඉල්ලුමේ වෙනසකදී සිද්ධ වෙන වැදගත්ම දේ. ඔබ මේ පැත්ත හොඳින් හිතන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න බලපාන්නේ මිල. අන්සාධක බලපාන්නේ නැහැ. ඉල්ලුම වෙනස් වෙන්න බලපාන්නේ අන්සාධක. ඉල්ලුම වෙනස් වෙද්දී වක්‍ර වෙනස් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙද්දී ලක්ෂ්‍ය වෙනස් වෙනවා. අපි මේ ගැන සංසන්දනයක් අවසානයේදී නැවත ගමු. මේ කරුණු ටික සරලව පැහැදිලි කර ගැනීම ඔයාලට පහසු වෙන්න මම වෙනම කතාවක් කියලා දෙන්න. නමුත් අපි මේකේ ඊළඟට සාකච්ඡා කළ යුතුයි මේ ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක පොඩ්ඩක් වෙන් කරගන්නේ කොහොමද? ඉල්ලුම අඩුවීමට සහ ඉල්ලුම වැඩිවීමට කියලා. අපි බලමු ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක කොහොමද විස්තරාත්මකව හඳුනගන්නේ කියන එක. මෙතන මේ රූප සටහන ඔබට අඳින්න තව පහසු ක්‍රමයක් මම අවසානයේදී කියන්නම්. අපේ කරුණු ගැන පොඩ්ඩක් වෙනම බැලුවොත් මම මේ කරුණු ටික පැහැදිලි කරනවා තරමක් වෙනස් විදිහකට. මම මෙතන ගන්නවා පොදුවේ ඉල්ලුම වෙනස් වීම. ඉල්ලුම වෙනස් වෙනවා කියන්නේ ඉල්ලුම් වක්‍රය විතැන් වෙනවා. ඉල්ලුම වෙනස් වෙනවා කියන්නේ ඉල්ලුම් වක්‍රය විතැන් වෙනවා. ඔබ මට කියන්නේ ඔබෙන් විභාගය අහන ප්‍රශ්නයක් විදිහට ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක කවරේද? ඉල්ලුම් වක්‍රයේ විතැන් වෙන්න බලපාන සාධක කවරේද? ඔබට තියෙනවා ඊටාම නිශ්චිත උත්තරයක්. ඒ තමයි සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙක් සාධක ටික ලියන්න ඕනේ. හැබැයි ඔබ ලියන්න එපා සලකා බලන භාණ්ඩයේ මිල හැර අන්සාධක කියලා ඒවා කිලුවට ලකුණු හම්බෙන්නේ නැහැ ඔක්කොම. ඔබ ලියන්න ඕනේ සාධක ටික. කවුද සාධක ටික මතක් කරන්න බලන්න. ආදේශක භාණ්ඩ මිල, අනුපූරක භාණ්ඩ මිල, පාරිභෝගික රුචිය, පාරිභෝගික ආදායම, ගැනුම්කරුවන් සංඛ්‍යාව, අනාගත මිල අපේක්ෂා මේ වගේ කාරණා කීපයක් ඔබට පොදුවේ ලියන්න පුළුවන්. හැබැයි මිල හැර අන්සාධක ටික පොදුවේ ලියත හැකි ඉල්ලුම වෙනස් වෙන බලපාන සාධක විදිහට. නමුත් මේ ප්‍රශ්නේ විභාගය අහන්න පුළුවන් මේ විදිහට. ඉල්ලුම වෙනස් වීමේ කොටස් දෙකයි. එකක් අහන්න පුළුවන් ඉල්ලුම වැඩිවීම. අනිත් එක අහන්න පුළුවන් ඉල්ලුම අඩුවීම. වෙන් කරලා සාධක කියන්නේ. ඉල්ලුම වැඩි කියන එකේ තේරුම ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්න බලපාන සාධක. ඉල්ලුම අඩුයි කියන්නේ ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙන්න බලපාන සාධක. දැන් ඔබේ විභාගේ ඇවිල්ලා තියෙන ওই ಜಾති දෙකෙන්ම. සමහර තැන්වල අහලා තියෙන ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්න බලපාන සාධක. එතකොට ඔබ ලියලා හරියන්නේ නිකම්ම ආදේශක මිල අනුපූරක මිල කියලා. දකුණට යන්න බලපාන විදිහට ලියන්න ඕනේ. ඉල්ලුම අඩුවීමට බලපාන සාධක. ඒතර ලියන්න ඕනේ ඉල්ලුම අඩු වෙන්න නම් අර සාධක කොහොමද වෙනස් වෙන්න ඕනේ කියලා. දැන් මම ඔබට යෝජනා කරන්නේ මෙන්න මෙහෙම ක්‍රමයක්. මේ දෙපැත්ත පාඩම් කරන්න එපා. මේ එක පැත්තක් හරියට තේරුම් ගත්තා නම් අනිත් පැත්ත තනියෙන් හිතලා ලියන්න පුළුවන්. අපි උත්සාහයක් කරමු පොඩි. අංක 1. ඉල්ලුම වැඩි වෙන්න ඉල්ලුම් වක්‍රයේ දකුණට යන්න බලපාන සාධකයක් විදිහට අපි ගත්තොත් ආදේශක මිල. ඔබ හිතනවා මෙහෙම. අපි භාණ්ඩයක් විතර ගමුකෝ තේ. තේ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා
තේත් එක්ක ආදේශකයක් නේ අපි තුමු කෝපි. තේ වලට තියෙන ඉල්ලුම වැඩි වෙන්නේ කෝපි වල මිල මොකක් වුණොත්ද? නිකන් හිතන්න. තේ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා කෝපි වල මිල මොකක් වුණොත්ද? කෝපි වල මිල වැඩි වුණොත්. කෝපි මිල වැඩි නම් මිනිස්සු කෝපි අත්තල්ලා තේ වලට එනවා. එහෙනම් තේ වල ඉල්ලුම වැඩි වෙන්නේ කෝපි වල මිල වැඩි වුණොත් නේ. ඒ කියන්නේ ආදේශකවල මිල නම් මොකක් වෙන්නද ඕනේ? ඉහළ යන්න ඕනේ. ආදේශකවල වැඩි වෙන්න ඕනේ. අංක 2 හිතන්න. අනුපූරකවල මිල. ඔබ හිතන්න තේ පාවිච්චි කරද්දී අපට තේත් එක්ක සීනි ඕනේ. අනුපූරකයක් නේ. සීනි වල මිල මොකක් වෙන තරමට තේ වල ඉල්ලුම වැඩි වෙයිද? තේ ඉල්ලුම වැඩි වෙන්න නම් සීනි වල මිල ගණන් මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. සීනි මිල අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අනුපූරකවල මිල පහළ යා යුතුයි. ඒතර අපි ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක කියලා අපෙන් ඇහුවොත් අපි කියනවා එකක් ආදේශකයේ මිල. ඒක වැඩි වෙන්න ඕනේ. මොකද ආදේශකයේ මිල වැඩි වුණොත් ආදේශකයේ අත්තරලා මේ බහන්න ඉල්ලනවා. අනුපූරකවල මිල අඩු වෙන්න ඕනේ. මොකද අනුපූරකයක් අවශ්‍යයි මේ බහන්න ඉල්ලන්න. ඒක අඩු වුණොත් මේකට එනවා. ඒ දෙපැත්තම මේකෙදි සලකා බලන්න ඕනේ. ආදේශක අනුපූරක මිල. ඉතුරු ඒවා එච්චර අමාරු නෑ. පාරිභෝගිකයාගේ රුචිය බහණ්ඩක ඉල්ලුම වැඩි වෙන්නේ ඒ බහණ්ඩ ගැන තියෙන රුචිය මොකක් වෙන තරමටද? වැඩි වෙන තරමට. ඔන්න ඔබ පරිස්සමින් උත්තර කියන්න ඕන එකක් මම අහනවා. බහණ්ඩ ඉල්ලුම වැඩි වෙන්නේ පාරිභෝගික ආදායම මොකක් වුණොත්ද? ඔබ සමහරක් විට ටග්ගාල උත්තරයක් දෙයි ඉල්ලුම වැඩි වෙන්නේ ආදායම වැඩි වුණොත් නේ කියලා. ඔබට මතක ඇති නිතරම ආදායමයි ඉල්ලුමයි අතර සම්බන්ධතාවය ගන්න බහණ්ඩ දෙවර්ගයක් තියෙනවා. ඒ නිසා පාරිභෝගික ආදායම ගැන කියද්දී ඔබ මෙහෙමයි කියන්න ඕනේ. සාමාන්‍ය බහණ්ඩයක් නම් ආදායම වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙනවා. සාමාන්‍ය බහණ්ඩයක නම් ආදායම වැඩි වෙන්න ඕනේ. හැබැයි මිනිස්සු බාල බහණ්ඩ ඉල්ලන්නේ Tamanගේ ආදායම අඩු වුණාම. බාල භාණ්ඩයක් කියලා කියන්නේම අපි අඩු ආදායම් මට්ටමකට ඉල්ලන භාණ්ඩයක්. ඒ නිසා පාරිභෝගිකයාගේ ආදායම සාමාන්‍ය භාණ්ඩයක් නම් ඉහළ යන්න ඕනේ, බාල භාණ්ඩයක් නම් ආදායම පහළ යන්න ඕනේ. ඒතර භාණ්ඩයක අපි මෙතන කතා කරන්නේ ඉල්ලුම වැඩි වෙන්නනේ. ඒතර භාණ්ඩයක ඉල්ලුම වැඩි වෙන්න ආදායම කියන එක වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ භාණ්ඩයේ සාමාන්‍යද බාලද කියන කාරණාව උඩ. බහණ්ඩවල ඉල්ලුම වැඩි වෙනවා ආදායම වැඩි වෙලා. ඒ සාමාන්‍ය භාණ්ඩ. බහණ්ඩවල ඉල්ලුම වැඩි වෙනවා පාරිභෝගිකයාගේ ආදායම අඩු වෙලා. ඒ බාල භාණ්ඩ. ඒ වෙනස මතක තියාගන්න. ඊළඟට තව එක කරුණක් අපි මෙතන ගත්තොත් ඒක නම් ඔබට ලේසියෙන් කියත හැකි. ඉල්ලුම වැඩි වෙනවා ගැනුම්කරුවන් සංඛ්‍යාව මොකක් වෙන තරමටද? වැඩි වෙන තරමට. මෙන්න මේකට ඔබ හිතලා උත්තරයක් දෙන්න. අනාගත මිල බහණ්ඩේ අනාගත මිල වැඩි වුණොත්ද අඩු වුණොත්ද අද ඉල්ලුම වැඩි වෙන්නේ. දැන් මිනිස්සු බලනවා යම් භාණ්ඩයක මිල අනාගතයේ වැඩි වෙනවද? අනාගතයේ වැඩි වෙනවා නම් වැඩි වෙන්න කලින් තමයි ඉල්ලන්නේ. එහෙනම් අනාගත මිල වැඩි වෙනවා නම් තමයි අද ඉල්ලුම වැඩි වෙන්නේ. මම ඔබට පොඩි ලේසි ක්‍රමයක් යෝජනා කරනවා. මේ බාල භාණ්ඩය කියන එක පොඩ්ඩක් පැත්තකින් අපි තිබ්බොත් ඔබට පේනවා ඉල්ලුම වැඩි වෙන්න හැම විටම සාධක වැඩිවීමක් තමයි අවශ්‍ය. අදාළ සාධක ඉහළ යන්න ඕනේ. අනුපූරකයේදී විතරක් ඒක අනිත් පැත්තට යනවා. සා බාල භාණ්ඩයේදී විතරක් ඒක අනිත් පැත්තට යනවා. එරණ අනිත් ඔක්කොම ඒවා ඉල්ලුම වැඩි වෙන්නම් අදාළ සාධකේ වැඩිවීමක් සිදු විය යුතුයි. ඔය කරුණු ඔය විදිහට ලිව්වොත් විතරයි ඉල්ලුම් වක්‍රයේ දකුණට ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක කියලා ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුර සාර්ථක වෙන්නේ. දැන් ඔන්න මම ඉස්සලා කිව්ව කතාව මං කිව්ව ඔබට මම යෝජනා කරන්නේ මේ දෙපැත්ත පාඩම් කරන්න නෙමෙයි. ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් වෙන්න බලපාන සාධක ටික ඔබට පුළුවන් නම් දැන් ඔබට හිතලා කියන්න පුළුවන් හරි පහසුවෙන් වක්‍රේ වමට යන බලපාන සාධක. හැමෝම කියන බලන්න. ආදේශකයේ මිල වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? වමට යන්න. ආදේශකයේ මිල අඩු වෙන්න ඕනේ. ඔබ හිතන්න තේවල ඉල්ලුම අඩු වෙනවා තේවල ඉල්ලුම අඩු වෙනවා කෝපිවල මිල අඩු වුණොත්. ඉතින් කෝපි මිල අඩු වුණොත් ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම තේවල ඉල්ලුම අඩු වෙනවා. හැබැයි සීනි වල මිල නම් ඉහළ ගියොත් අනුපූරක ඉහළ යන්න ඕනේ. ඉල්ලුම අඩු වෙනවා රුචිය අඩු වුණොත්. ඉල්ලුම අඩු වෙනවා සාමාන්‍ය භාණ්ඩයක නම් ආදායම අඩු වුණොත්
බාල භාණ්ඩක නම් ආදායම් වැඩි වුණොත් මොකද ආදායම් වැඩි වෙද්දි බාල භාණ්ඩ ඉල්ලන්නේ නැහැ. ගැනුම්කරු අඩු වෙන්න ඉල්ලුම අඩු වෙනවා. අනාගත මිල අඩු වෙන්න අද ඉල්ලන්නේ අනාගතේ ඉල්ලන්නේ ඉන්නවා. ඒ නිසා මේවා එකින් එකට පාඩම් කරන්න ඔබ වෙහෙසෙන්න එපා. ඔබේ පැත්තෙන් මේ කරුණු තුන ගැනම හිතන්න ඕනේ හැබැයි. ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක ඒක පොදුවේ. ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක ඉල්ලුම අඩු වෙන්න බලපාන සාධක. ඒ ප්‍රශ්නෙම වචන මාරු කරනවා. ඉල්ලුම් වක්‍රයේ විතන් වෙන්න බලපාන සාධක ඉල්ලුම් වක්‍රයේ දකුණට විතන් වෙන්න බලපාන සාධක ඉල්ලුම් වක්‍රයේ වමට විතන් වෙන්න බලපාන සාධක. පොදුවේ ප්‍රශ්නේ ඇහුවම කරුණු ටික පොදුවේ කියනවා. අඩු වැඩි කතාවක් අවශ්‍ය නැහැ. වැඩි අඩු කියලා ප්‍රශ්නේ ඇහුවොත් ඉල්ලුම පැත්තේ වක්‍රේ වමට දකුණට කියලා ප්‍රශ්නේ ඇහුවොත් අනිවාර්යයෙන්ම දකුණට යන්න බලපාන සාධක වමට යන්න බලපාන සාධක අඩු වැඩි වීම හරියටම ඔබ කියන්න ඕනේ. එතකොට ඔබේ උත්තරේ අංග සම්පූර්ණ පිළිතුරක් බවට පත් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි මේ කතාවත් ඔබට කියන්න ඕන විශේෂයෙන් ඉල්ලුම තීරණය කරන සාධක ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක මේ ප්‍රශ්න අතර වෙනසක් තියෙනවා. ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක කියලා ඇහුවොත් කවදාවත් ඔබ මිල ලියන්නේ නැහැ. හැබැයි ඉල්ලුම තීරණය කරන සාධක කියලා ඇහුවොත් මිල ලියනවා. වන් ප්‍රශ්නක වෙනස් නැහැ. ඉල්ලුම තීරණය කරන සාධක ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක. ඒ වගේම පොදුවේ භාණ්ඩයක ඉල්ලුම කියලා ප්‍රශ්න ඇහුවොත් පොදුවේ ලියනවා. හැබැයි ඔබ හිතන්නකො මෙහෙම භාණ්ඩයක ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක කියන්නේ නැතුව ජංගම දුරකථනවල ඉල්ලුම වැඩි වීමට බලපාන සාධක කියලා ඇහුවොත් ඔබ මේ ලියන ආදේශක අනුපූරක ඒ දීලා තියෙන භාණ්ඩයත් එක්ක ගැලපෙන්න ඕනේ. එහෙම ගැලපුණ නැත්නම් ඒ උත්තරේ නිවැරදි උත්තරයක් විදිහට ගන්න බෑ. නිසා ඔබේ පැත්තෙන් ඒ හැම කරුණක් ගැනම සැලකිල්ලක් දක්වන්න. මම ඒ කරුණ පිළිබඳ ඔබේ සැලකිල්ල වැඩි කරන්න මේකට අභ්‍යාස කීපයක් දැම්මා. භාණ්ඩ දීලා ඒ භාණ්ඩයට අදාළ උත්තර ලියන්න. විභාගයේ අහපු බහුවර්ණ ප්‍රශ්න කීපයක්ම මේකට දාලා තියෙනවා. ඒවට උත්තර ලියන්න. දැන් ඔබේ පැත්තෙන් හොඳට මතක තියාගන්න එහෙනම් ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක කිව්වම මිලහැර අන්සාධක ටික පොදුවේ ලියනවා. වැඩි වෙන්න කිව්වොත් ඒ සාධක වැඩි වෙන පැත්තට ලියනවා. අඩු වෙන්න කිව්වොත් ඒ සාධක අඩු වෙන පැත්තට ලියන්න ඕනේ. එක පාරක් විභාගයේ අහුව ප්‍රශ්නයක් භාණ්ඩයක මිල අඩු වන විට ඉල්ලුම වැඩි නොවන්නේයි කියලා. බැලු බැලමට ප්‍රශ්නේ වැරදි වගේ හිතනවා. භාණ්ඩයක මිල අඩු වන විට ඉල්ලුම වැඩි නොවන්නේයි කියලා. නමුත් දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. මිල අඩු වෙනකොට වැඩි වෙන්නේ මිල වෙනස් වීම නිසා ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම නෙමෙයි. ඒතර හොඳින් මතක තියාගන්න මේ කාලයක් මේව අත්හැරලා තිබ්බත් මේ පහුගිය ආසන්න ප්‍රශ්න පත්‍ර කීපෙම අපි දැක්කා ඉල්ලුම් ප්‍රමාණය කියන වචනවල සංකල්පනාත්මකව වෙනස්කම් ඇහුවා විභාගේ. බහුවර්ණවලත් ඇහුවා ලියන එකෙත් ඇහුවා. ඒ නිසා ඊටාම හොඳින් ඒ කොටස් ටික මතක තියාගන්න. දැන් මේකේ ඔබට පුළුවන් මේ සටහන් දෙක සම්පූර්ණ කරන්න නිබන්ධනේ ඉල්ලුම වැඩි වෙද්දි වක්‍රයේ දකුණට යනවා ඒකට බලපාන සාධක ඉල්ලුම අඩු වෙද්දි වක්‍රයේ වමට යනවා ඒකට බලපාන සාධක මම ඔබට යෝජනා කරන්නේ නම් දකුණු පැත්තේ සාධක ටික මතක තියාගත්තම ඒක ලේසියෙන් ඔබට පුළුවන් හරවලා ලියන්න අනිත් පැත්තට වමට විතර වෙන සාධක කියලා. මේකේ මම අර කලින් රූප සටහනක් ඇන්දත් මම ඔබට කෙටි ක්‍රමයකට තව කියන්නම් මේ රූප සටහන සම්පූර්ණ කරන්න. ඉල්ලුම වෙනස් වීම ගැන ඔබෙන් රූප සටහනක් ඇහුවොත් ඔබට ලේසිම ක්‍රමය තමයි ඔබ එක ඉල්ලුම් වක්‍රයක් ඇඳලා ඒ ඉල්ලුම් වක්‍රය යටතේ යම් මිලකුයි ප්‍රමාණයකුයි පෙන්වන්න. පෙන්නලා ඔබට පුළුවන් වක්‍රයේ දකුණට විතැන්වීමක් වක්‍රයේ වමට විතැන්වීමක් නිරූපණය කරලා ඒකෙදි පෙන්වන්න අපි Q1 Q2 Q3 කියලා මේක ගත්තොත් Q2 සිට Q3 වලට ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි Q2 වල මිලත් P Q3 වල මිලත් P එහෙනම් මේ වැඩිවීමට බලපෑවේ මිල නෙමෙයි කවුද? මිල හැර අන්සාධකය. Q2 වල ඉඳන් Q1 වලට ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි Q2 වලත් මිල P Q1 වලත් මිල P එහෙනම් මේ අඩුවීමට බලපෑවේ නැත්තේ කවුද? මිල. එහෙනම් හැමතිස්සෙම මිල හැර අන්සාධක තමයි මේ ඉල්ලුමේ වෙනස් වීම සඳහා බලපෑම් කරන්නේ. ඔබ ඒක හොඳින් මතක තියාගන්න. කොහොමදත් අර මං කලින් කිව්ව સિદ્ધාන්තයක් ඔබට තියෙනවා වක්‍රයක් අඳිනකොට ඒ වක්‍රය අඳිද්දී ස්ථාවරයි කියලා ඔබ හිතපු දේවල් තියෙනවා නම් ඒ දේවල් වෙනස් වුණොත් වක්‍රය වෙනස් වෙනවා. හැකියාමායිම අඳිනකොට ස්ථාවරයි කියලා හිතපු සාධක වෙනස් වෙච්ච ගමන් හැකියාමායිම වක්‍රය වෙනස් වුණා. ඉල්ලුම් වක්‍රය අඳිනකොට ස්ථාවරයි කියලා හිතපු සාධක වෙනස් වෙච්ච ගමන් ඉල්ලුම් වක්‍රය වෙනස් වුණා. මේ සාමාන්‍ය સિદ્ધාන්ත හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. මේකේ අපි මේ කතා කරපු කරුණු දෙකේ සංකල්ප දෙකේ අවසාන වශයෙන් අපි පොඩි
සංසන්දනයක් කරමු මේ විදිහට. ඉල්ලුම වෙනස් වීම. අනිත් එක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. හරි. මං අහන ඒවට ඔබ උත්තර දෙන ටියුට් එක බලන්න නැතුව. ඉල්ලුම වෙනස් වීම කියලා කිව්වම ඉල්ලුම වෙනස් වෙන්නේ හැමතිස්සෙම මිල හැර අන්සාධක වෙනස් වීම මත. ඉල්ලුම වෙනස් වෙන්නේ මිල හැර අන්සාධක වෙනස් වීම නිසා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ අන්සාධක ස්ථාවරව තියෙද්දී මිල වෙනස් වීම නිසා. ඒත් ඔබේ පැත්තෙන් මතක තියාගන්න සංසන්දනය කරන්න අන්සාධක වෙනස් වුණොත් ඉල්ලුම වෙනස් වෙනවා. මිල වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඊළඟට ඉල්ලුම වෙනස් වෙනකොට ඉල්ලුම් වක්‍රය වෙනස් වෙනවා. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනකොට ලක්ෂය වෙනස් වෙනවා. ඉල්ලුම් වක්‍රය වෙනස් වුණේ ඉල්ලුම වෙනස් වෙන්නේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනකොට වක්‍රය එහෙමමයි. කවුද වෙනස් වෙන්නේ? ලක්ෂය වෙනස් වෙනවා. තව කතාවක්. ඉල්ලුම වෙනස් වෙනවා කියන්නේ පාරිභෝගිකයාගේ සැලැස්ම වෙනස් වෙනවා. එයාගේ ප්ලෑන් එක වෙනස් වෙනවා. හැබැයි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසක් කියලා අපි කියන්නේ සැලැස්ම වෙනස් නොවි. සැලැස්ම වෙනස් වෙන්නේ නැහැ. සැලැස්ම වෙනස් නොවි සැලැස්මේ සිටින තැන වෙනස් වෙනවා. බොහොඳින් මතක තියාගන්න. සිටින තැන වෙනස් වෙනවා. මෙතන සැලැස්ම වෙනස් වෙනවා. පාරිභෝගිකයාගේ ප්ලෑන් එක ඇතුලේ එයා නතර වෙන තැන තීරණය වෙන්නේ මිලත් එක්ක. ඒතර මිල වෙනස් වෙච්ච නිසා නතර වෙන තැන වෙනස් වෙනවා. හැබැයි සැලැස්ම වෙනස් වෙනවා. හැම වෙලාවකම ඒ සැලැස්ම හදන වෙලාවේ අපි ස්ථාවර කරපු ඕනෑම සාධකයක් වෙනස් වෙනවා. මේ කරුණු කීපය සංසන්දනාත්මකව බැලුවා නම් ඔබට ටග් ගාලා උත්තර ටික එනවා. මේක ඇතුලේ නිර්වචනය කරගන්න අවශ්‍ය දේවල් ටික තියෙනවා. වෙනස් වෙන සාධක ටික තියෙනවා. ඒකේ ප්‍රතිඵලයන් ටික තියෙනවා. ඒ සියල්ල ඔබට කල්පනාවෙන් බලන්න පුළුවන්. ඒ සටහන මේකේ දාලා තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණොත් මිලදී ගැනීමේ සැලැස්ම තුල සිටින ස්ථානය වෙනස් වෙනවා. ඒ වචන අඳුන ගන්න. ඉල්ලුම වෙනස් වුණොත් මිලදී ගැනීමේ සැලැස්ම වෙනස් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණොත් මිල වෙනස් වෙනවා අන්සාධක ස්ථාවරයි. ඉල්ලුම වෙනස් වුණොත් මිල ස්ථාවරයි අන්සාධක වෙනස් වෙනවා. වක්‍රයේ දිගේ ඉහළට පහළට යනවා ප්‍රමාණය වෙනස් වුණොත් වක්‍රයේ දකුණට වමට යනවා ඉල්ලුම වෙනස් වුණොත්. ඒතර මේ කරුණු කීපය තමයි අපි දැන් අද සාකච්ඡා කළේ සම්පූර්ණයෙන්. ඒතර ඉල්ලුම කියන පාඩම සම්බන්ධයෙන් ඔබට උගන්විය යුතු සියලු කරුණු සම්පූර්ණයෙන්ම අපි ආවරණය කිරීමක් කළා මේ දක්වා මේ කරපු සාකච්ඡාව ඇතුලේ. ඔබ ඉල්ලුම කියන එක ගැන දැන් හොඳ අවබෝධයකින් ඉන්නවා. මම ඔබට තව පොඩි කරුණු කීපයක් තියෙන එක මතක් කරන්නම් අවසානයේදී. මෙතන ස්වාභ්‍යාස කීපයක් දීලා තිනවා. සමහර ඒවා විභාග ප්‍රශ්න, සමහර ඒවා විභාග ප්‍රශ්න නෙමෙයි. පළමු ප්‍රශ්නේ අහන්නේ පාන් සඳහා ඉල්ලුම් වක්‍රය දකුණට යන බලපාන සාධක. බහණ්ඩේ දීලා තිනවා පාන් කියලා. පෙට්‍රල් වල ඉල්ලුම අඩු වෙන්න බලපාන සාධක. ඉන්පස්සේ තව තේ සම්බන්ධයෙන් සිදුවීමක් දීලා ඉල්ලුම් වක්‍රයේ බලපෑම ඔබෙන් අහලා තිනවා. බහුවර්ණ ප්‍රශ්න 7ක් ඔබට කරන්න දීලා තියෙනවා. 2017-19 ආපු ප්‍රශ්න දෙකක් ඔබට මේකේ දක්වලා තියෙනවා මේ ඉගෙනගත්ත කොටස් වලට අදාළව. ඉන් පස්සේ අපිට තියෙන්නේ සැපයුම කියන පාඩම පටන් ගන්න. මම ඔබට පටන් ගන්න කලින්ම කියනවා ඉඟියක් දීලා ඔබ මේ ඉල්ලුම කියන පාඩම හොඳට ඉගෙන ගත්තා. මේ පාඩමේ ඔබ ඉගෙනගත්ත දේවල් ටික තමයි සැපයුම පාඩමේ තියෙන්නේ. ඔබට හරිය පහසුවෙන් සැපයුම පාඩම තේරුම් ගන්න පුළුවන්. ඒතර ඒ සැපයුම කියන කොටස අපි ඉල්ලුම කියන කොටස කළාට වඩා ටිකක් ඉක්මනින් ඉවර කරගන්න අපිට පුළුවන්කම තියෙයි. ඔබේ පැත්තෙන් මේ කොටස් ටික හොඳට බලන්න. මේ ප්‍රශ්න වලට උත්තර ඔබ තනියෙන් එක වතාවක් හරි උත්සාහ කරන එක හරි වැදගත්. ඒ ඔබේ පැත්තෙන් මේ ප්‍රශ්න සියල්ල තනියෙන් කරන්න. මම ඒක හෝම්වර්ක් එකක් විදිහට දෙනවා. අපි ඊළඟ දවසේ පන්තිය පටන් අරගෙන සාකච්ඡා කරන්න කලින් අදාළ පාඩම අපිට ලබන සතියේදී පටන් ගන්න තියෙන සැපයුම කියන මාතෘකාව අලුත් මාතෘකාවක්. ඒ සැපයුම කියන මාතෘකාව පටන් ගන්න ඉස්සර වෙලා මම මේ ප්‍රශ්න සියල්ලට උත්තර ටික සාකච්ඡා කරලා ඉන් පසුව සැපයුම කියන කොටස ආරම්භ කිරීමක් කරනවා. ඔබේ පැත්තෙන් ඔබ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. මම දැන් උදාහරණයක් විදිහට එකක් ඔබට කියලා දෙන්නම්. පාන් ඉල්ලුම් වක්‍රයේ දකුණට කියන්නේ පාන් ඉල්ලුම වැඩි. පාන් ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක මොනවද කියලා ඇහුවම මිල ලියන්න බෑ ඔබට. මිල ස්ථාවරයි. වක්‍ර වෙනස් වෙන්න බලපාන සාධකනේ. එහෙනම් ඔබ ලියන්න එපා ආදේශක මිල වැඩිවීම කියලා. පාන් වලට ආදේශක හිතන්න. පාන් වලට අනුපූරක හිතන්න.
එහෙම හිතලා සම්බන්ධ කළ උත්තරය ගන්න. ඒ උත්තර ඔක්කොම මම කියන එකට වඩා ඔබ හිතලා උත්තර ගන්න බලන්න මේ MCQ ප්‍රශ්න සියල්ල ඔබ පුළුවන් තරම් නිවැරදිව කරන්න උත්සාහ දැරීමක් කරන්න. එහෙමනම් ඔබේ විෂය නිර්දේශිත වෙන වැදගත්ම පාඩමක කොටස් හතරක් තියෙනවා. ඉල්ලුම, සැපයුම, සමතුලිතය, නම්‍යතාව. ඒ කොටස් හතරෙන් අපි මේ නිබන්ධනයට දැන් ඉල්ලුම සැපයුම කොටස් දෙක විතරයි. ඒකෙන් එක කොටසක් ඉල්ලුම කියන මාතෘකාවේ સિદ્ધාන්ත සියල්ල ඔබට දැන් උගන්වලා අවසන්. ඔබ මේ අවසාන ප්‍රශ්න කීපය කරලා අපි ලබන සතියේ සැපයුම කියන කොටසෙන් පන්තිය පටන් ගැනීමක් කරමු.